තෙරුවන් සරණයි. අපි අද මේ සූත්‍රයක් විග්‍රහ කරලා බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි කරගන්න. ඛණ්ඩ සංයුත්තේන තිස්ස සූත්‍රය. තිස්ස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාති වන හාමුදුරුවන් වහන්සේ නමක්. අපි සූත්‍රය බලනකොට ඒක පැහැදිලිව පේනවා. පටන් ගමු. තිස්ස සුත්තං සාවත්තිය තේනකෝ පන සමයේන ආයස්මා තිස්සෝ භගවතෝ පිතුච්ඡා පුත්තෝ සම්බහුලානම් භික්ඛූණං එවමාරෝ චේති. අපි ඔතෙන්ට එනකම් විස්තර කියමු. ඒකන් සමයන් එක කාලෙක භාග්‍යවතුන් වහන්සේ ඔය මේ සවැත් නුවර වාසය කරන කාලේ ඉතින් සවැත් නුවරයි කියලා කිව්වහම සාවත්‍යයන් කිව්වා පන්සල් දෙකක් තියෙනවා, දෙකෙන් එක. ඒක ජේතවනාරාමේ එහෙම නැත්නම් පූර්වාරාමේ. බුදුහාමුදුරන්ගේ නැන්දගේ පුතා. ඒ කියන්නේ මස්සිනානේ එතකොට පිතුච්චා පුත්තෝ කියන්නේ. ඔව්. ඉතින් ඒ තිස්ස කියලා හාමුදුරුවෝ වහන්සේ නමක් මේ හිටියා. ඒ හාමුදුරුවෝ සම්බහුලා භික්ඛු කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා ගොඩක් ඉන්න තැන. සම්බහුලානම් භික්ඛුණම් මේ බොහෝ භික්ෂුන් වහන්සේට එවමාරෝ චේති. මෙන්න මේ විදිහේ දැනුම් දීමක් ආරෝචේති කියන්නේ දැනුම් දෙනවා. එතකොට මෙන්න මේ විදිහේ කාරණාවක් එයා දැනුම් දෙනවා. මොකද්ද මේ දැනුම් දෙන්නේ? අපි මේ ආවසෝ මధుරක ජාතෝ විය කාය. ස්වාමීනි මගේ කය මේ හරීම බර වෙලා තියෙන්නේ දැන්. හරියට දරදඩු ගහිලා තියෙන්නේ මගේ කය. දිසාපි මේ න පක්ඛායන්ති. සමහර කෙනෙක් කියනෝ නේද මේ අන්දමන්ද වෙච්ච වෙලාවට මට නිකන් උතුර දකුණ මතක නැති වුණා කියලා. දිසාවන් පවා වැටහෙන්නේ නැහැ. මේ මොන දිසාවද කියලා එහෙම වැටහෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ මේ දිසාපින පක්ඛායන්ති කියලා කියන්නේ. දිසාවන් මට මේ මොන දිසාවද? මේ අපේ මේ සාමාන්‍ය මිනිස්සු කියන මට මේ සම්පූර්ණයෙන් ඇඟ ගල් වුණා වගේ වුණානේ. මට උතුර දකුණ මතක නැති වුණා. එහෙම කියනෝනේ. ආන්න මේකමයි මේ කියන්නේ. ධම්මාපි මං නප්පටිභන්ති. මේ ධර්මයක් මට අවබෝධයක් නැහැ. මේ දන්න ධර්මයවත් මට හිතට එන්නේ නැහැ. තීනි මිද්ධංච මේ චිත්තම් පරියාදායිත. ඒ හිතත් මැලි බවට පත් වෙලා ගතත් මැලි බවට පත් වෙලා තියෙන්නේ. අනභිරතෝච බ්‍රහ්මචර්යයන් චරාමි. මේ කරගෙන යන මහානකම ගැන මට කිසිම ප්‍රසාදයකුත් නැහැ දැන්. අකමැත්තෙන් වගේ මම මේ කරගෙන යන්නේ. මට එපා වෙලා තියෙන්නේ. හෝතිච මේ ධම්මේසු විචිකිච්ඡාති. මේ ධර්මය ගැන මට යම් යම් සැකමසු ස්ථාන තියෙනවා. මේ ධර්මය ගැනත් මේ පූර්ණ පැහැදීමක් නැහැ මගේ. මේ බුදුහාමුදුරුවෝ ඉන්දියද්දි මේ කියන්නේ ධර්මය ගැනත් මේ පැහැදීමක් එහෙම නැහැ කියලා. විචිකිච්ඡා තියනවලු. සැකමසු තැන් තියනවලු. විමතියටපත් වෙන තැන් තියනවලු එයාට මේ ධර්මය සම්බන්ධයෙන්. මේ බුදුහාමුදුරන්ගේ ළඟම ඥාතියෙක් බුදුහාමුදුරු ඉන්න තැන ඉන්නේ මේ හේව් කෙනා. අතකෝ සම්බහුලා බික්ඛෝ යේන භගවා තේනුප සංඛමින්සු. ඔන්න ඕක අහගෙන හිටපු මේ විස්තරය අහගෙන හිටපු බොහෝ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා ඉදිරියේ නෙමෙයි කියන්නේ ප්‍රකාශය. මේක අහගෙන හිටියාම මේ හාමුදුරුවන්ට මේ ඇත්ත කෙරෙහි අනුකම්පාවක් ඇති වෙන්නේ නැති. ඒ හාමුදුරුවෝ මේ කතාවට උත්තර දෙන්න ගියේ නැහැ. මේක අහගෙන ඉඳලා ඒ කට්ටිය නැගිටලා ගියා බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ. උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු. ගිහිල්ලා බුදුහාමුදුරන්ට නමස්කාරය කළා පැත්තකින් වාඩි වුණා මේ භික්ෂු පිරිස. ඒකමන්තං නිසින්නා khෝතේ බික්ඛෝ භගවන්තං ඒත දවෝචුං. මේ පැත්තකින් වාඩි වෙච්ච මේ හාමුදුරුවෝ පිරිස භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ආයස්මා භන්තේ තිස්සෝ භගවතෝ පිතුච්ඡා පුත්තෝ සම්බහුලානම් භික්ඛූණං එවමාරෝ චේති. භාග්‍යවතුන් වහන්සේගේ ඥාතිවරයෙක් වෙන මේ නැන්දගේ පුතණුවන් වන තිස්ස හාමුදුරුවෝ ආයුෂ්මත් වූ තිස්ස හාමුදුරුවෝ මෙන්න මෙහෙම මේ භික්ෂුන් වහන්සේලා ඉදිරි ප්‍රකාශයක් කළා. අපි මේ ආවස මధుරක ජාතෝ විය කාය. උන්වහන්සේ ඇඟ හරියට බර වෙලාලු, ගල් වෙලාලු, නිකන් දරදඩු වෙලාලු තියෙන්නේ. දිසාපි මේ න පක්ඛායන්ති. එයාට උතුරු දිශාව දකුණු දිශාව බලා ගන්න බැරි මට්ටමකලු ඉන්නේ.
ධම්මාපි මං නප්පටිභන්ති. උන්වහන්සේ කියනවා උන්වහන්සේට ධර්මයත් වැටහෙන්නේ නැතුව යනවලු මේ වෙලාවේ. තීන මිද්ධංච මේ චිත්තම් පරියාදාය තිත්තති. තීන මිද්ද දෙකෙන් යට වෙලාලු ඉන්නේ. අනබිරතෝච බ්‍රහ්මචර්යයන් චරාමි. ඒ බඹසර රකින්න මහානකම කරන්නේ කැමැත්තෙන් නෙවෙයි කියලා කියනවනේ. අකමැත්තෙන්ලු ඒකත් කරන්නේ. හෝතිච මේ ධම්මේසු විචිකිච්ඡාති. උන්වහන්සේට ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාවකුත් තියෙනවා කියලා කියනවා. අර ඒ උන්වහන්සේ කියපු විස්තරේම ඇවිල්ලා මෙතන වාර්තා කරනවා. අතකෝ භගවා අඤ්‍යතරං භික්ඛුං ආමන්තේසි. ඔන්න ඔය වෙලාවේ බුදුහාරෝ එක්තරා භික්ෂුවකට කතා කරා. ඒහි ත්වං භික්ඛු. ඔය භික්ෂුව යා මෙහාට එන්න. මම වචනේන තිස්සං භික්ඛුං ආමන්තේහි. ඔයා ගිහිල්ලා මම කිව්වයි කියලා තික්ෂ භික්ෂුවට මෙහෙම කියන්න. සත්තාතං ආවුසෝ තිස්සේ ආමන්තේති. ශාස්ත්‍රුන් වහන්සේ මේ තිස්ස හාමුදුරනේ වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ අමතනවා කතා කරනවා. ඒවම් භන්තේති. ඒ වම්බන්තේති කියලා උත්තර දෙන්නේ අර දැන් මේ පණිවිඩේ ගෙනියන්න ඉන්න හාමුදුරුවෝ මෙහෙම කියන්න කියලා නේ මේ කිව්වේ. හොඳයි ස්වාමීනි කියලා පිළිගත්තා. ඒවම් භන්තේති khosෝ බික්ඛෝ භගවතෝ පටිස්සුත්වා යේන යස්මා තිස්සෝ තේන උපසංඛමේ. භාග්‍යවතුන් වහන්සේට හොඳයි කියලා උත්තර දීලා අර තිස්ස හාමුදුරට පණිවිඩේ කියන්න ගියා ඒ හාමුදුරුවෝ. උපසංඛමිත්වා ආයස්මන්තං තිස්සං ඒතදවෝච. ගිහිල්ලා තිස්ස හාමුදුරන්ට මෙන්න මෙහෙම කියනවා. සත්තාතං ආවුසෝ තිස්ස ආමන්තේති. ඇවත් තිස්ස හාමුදුරුවනේ වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ අමතරව කතා කරනවා. ඒමවුසෝති කෝ ආයස්මා තිස්සෝ තස්ස භික්ඛුනෝ පටිසුත්වා. ඒ කියන්නේ අර පණිවිඩේ ගෙනිච්ච භික්ෂුවට එහෙමයි හොඳයි හාමුදුරුවනේ කියලා උත්තර දීලා. යේන භගවා තේන උපසංඛම. අන්න භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට මේ පැමිණියා. උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නං කෝ ආයස්මන්තං තිස්සං භගවා ඒතදවෝච. මේ පැත්තකින් වාඩි වෙච්ච මේ තිස්ස හාමුදුරන්ට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනවා. සච්ඡං කිරත්වං තිස්ස සම්බහුලානම් භික්ඛූනං එවමාරෝචේසි. ඔයා මෙහෙම මේ බොහෝ භික්ෂුන් වහන්සේ ඉදිරියේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා කියන්නේ ඇත්තක්ද? සත්‍යං කියලා කියන්නේ ඇත්තක්ද ඔයා මේ කියලා තියෙන්නේ? අපි මේ ආවුසෝ මధుරක ජාතෝ වියකාය. ඒ කියන්නේ මගේ ඇඟ මේ ගල් ගැහිලා තියෙන්නේ මේ බර වෙලා තියෙන්නේ දරදඩු ගැහිලා තියෙන්නේ. අර අපි කලින් කියපු විස්තර නිකන් කියපු එක. දිසාපේ මේන පක්ඛායන්ති ධම්මාපි මං නප්පටි භන්ති තීන මිද්ධංච මේ චිත්තං පරියාදාය තිත්තති. අනබිරතෝ ච බ්‍රහ්මචර්යයන් චරාමි හෝති ච මේ ධම්මේසු විචිකිච්ඡාති. ඔන්න විස්තරය කිව්වනේ මේ හාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලා ඉතින් ඔය සේර විස්තරය කියලා අහනවා ඇත්තක්ද ඔයා මේ මෙහෙම කතාවක් කිව්වා කියන එක ඇත්තක්ද? ඒවම් බන්තේ. ඔව් ස්වාමිනී ඔව් ඇත්ත ඒක. තංකේ මඤ්ඤසී තිස්ස ඔයා මොකද හිතන්නේ? රූපේ අවිගත රාගස්ස. ඔයා මේ මොකද්ද මෙන්න මේ දැන් මම කියන්න යන කාරණේ පිළිබඳ හොඳින් ඔයා අහගන්න. ඔයා ඒ ගැන මොකද හිතන්නේ? ඔන්න රූපේ අවිගත රාගස්ස රූපය සම්බන්ධයෙන් රාගය පහ නොකළ පුජ්‍යලයක් ඉන්නවා. අන්න එයාට අවිගත ඡන්දස්ස කැමැත්ත ඉවත් කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා. අවිගත ප්‍රේමස්ස ප්‍රේමය බැහැර කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා. අවිගත පිපාසස්ස. පිපාස කියන්නේ ආසාව බැහැර කරන්න බැරි වෙච්ච. අවිගත පරිලාහස්ස. ඒ රූපේ නිමිති කොටගෙන දැවිල්ලක් ඇති වෙනවනේ. මේ මොකද්ද මේ ඒක නම් කියන්න ඕනේ මේ අපේ මේ රූපය සම්බන්ධයෙන් මොනවා හරි කවුරු හරි මේ රූපයට දෝෂයක් කිව්වත් අපිට දැවිල්ල ඇති වෙනවා. පිපාසයක් ඇති වුණත් මේ වෙලාවට මේකට දැන් තේ බොන වෙලාව නේද මේ තේ බොන්න බැරි වුණා නේද මේ ඇයි මේ ඒකටත් එනවා දැවිල්ල. වෙලාවට වෙලාවට කන්න බැරි වුණොත් ඒකටත් දැවිල්ල එනවා. වතුර පොඩ්ඩක් නා ගන්න බැරි වුණත් ඒකටත් දැවිල්ල එනවා. මේකට කවුරු හරි ඇදයක් කිව්වත් ඒකටත් දැවිල්ල එනවා. දෝෂයක් කරක මේක කිව්වත් මේක මේ රූපය වෙනුවෙන් දැවිලි ඕන තරම් අපිට ඇති වෙනවා. ඒකට තියෙනවා පරිදාහ එහෙම නැත්නම් පරිලාහ. පරිදාහ කිව්වත් එකයි පරිලාහ කිව්වත් එකයි.
අවිගත තණ්හස්ස අපි මේ කියන්නේ පහන කළා තණ්හාව තියෙනවනේ රූපේ සම්බන්ධයෙන්. ඔව්. තස්ස රූපස්ස ඔව්. විපරිණාමං යත භාව යම් කිසි විදියකට ඔන්න යම් කිසි පුජ්‍යලයක් ඉන්නවා එයාට මේ රූපය පිළිබඳ ආසාව දිගින් දිගට තියෙනවා බැහැර කරගන්න බෑ. මේකට බැඳිල්ල තියෙනවා, ප්‍රේමය තියෙනවා, ආදරය තියෙනවා, මේක සම්බන්ධයෙන් දැවිල්ල තියෙනවා. ඔහොම පුජ්‍යලයකට එයාට ඒ දැවිල්ල ඇති කරන, එයාට බැඳීම තියෙන, එයාගේ කැමැත්ත තියෙන මෙන්න මේ රූපේ යම් කිසි වෙනසක් වුණොත් උප්පජ්ජන්ති ඔව් යම් කිසි මේකට කිසියම්ම වෙනසකට පත් වුණොත් මේක. ඔව්. ශෝක පරිදේව දුක්ඛ එතකොට එහෙම වුණොත් ඒ රූපේ වෙනස් වීම හේතු කොටගෙන රූපයට වෙච්ච මේ කරදරේ, රූපයට වෙච්ච මේ ව්‍යසනයේ මුල් කොටගෙන එයාට උපදිනවද කියලා අහන උපජ්ජන්ති කියලා කියනවනේ. උප්පජ්ජන්ති ඔව් මොකද්ද උපජ්ජන්ති කියන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. දුක්ඛ දෝමනස් උපායාස උපායාස ශෝකයක් ඇති වෙනවද? ඒ වගේම මේකට මේ දුකක්, කරගාටුවක්, වැළපීමක් වනේ ඇති වෙන්නේ. ඉතින් මේකට බැඳීමක් තිබුණොත් අයියෝ බලන්න මේ කොච්චර හොඳට හිටියද? දැන් බලන්න අර හැටි මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අගේට හිටියනේ කියලා ඒ තමන්ගේ රූපය ගැන තමනුත් එහෙම කරනවා. තමනුත් දුක් වෙනවා. මේ බලන්න මට වෙච්ච දේ කියලා එහෙම කියනවා. එතකොට ඒ අපි හිතුව යා ලෙඩ වෙලා මොකක් කර කියලා. ඒ ලෙඩා බලන්නේ නේ කෙනත් මේ ඊයේත් මට හම්බුණා. මේ බලන්නකො ඊයේ මේ පොඩ්ඩට වෙච්ච දේ මෙයාට. ආන්න එහෙම කියනවා. අර තියෙන දැවිල්ල දෙගුණ වෙගනවා එන ඇවිල්ලා කියන කෙනාගේ මේ කීම අහන් හිටියාම නේ. ලෙඩ ඕ සමහර වෙලාවට මේ ඉස්පිරිතාලේ ගිහිල්ලා ඉන්නවා මේ ওই විදිය මොනවා හරි ප්‍රශ්නයක් වෙලා හානියක් වෙලා ඒක ඇක්සිඩන්ට් එකකින් මොකක් හරි වෙලා. එතකොට අර යාළුවයි කවුරු හරි බලන්න යනවනේ. අයියෝ සංසාරේ එපා වෙන මේ මොකද්ද අප්ප මේ ඔයාට උනේ? අර මිනිස්සයව එහෙම් පිටිම බාගෙට මැරෙන මට්ටමට කතාව නේ. දැන් උණක් හැදලා මොකක් හරි වෙලා එහෙම ගිය හිටියයි භාගයක් නැහනේ. එතකොට අර අහන් ඉන්න එකනට මොකක්ද ඇති වෙන්නේ නේ. එහෙනම් ඉතින් මම මේ වැඩි වෙලාවක් අල්ලන්නේ නැහැ. මේ ලොකු හානියක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක Tamanටත් ඇති වෙනවා. Tamanටත් ඇති වෙනවා ශෝකය, පරිදේවය, අඬනවා, වැළපෙනවා. අයියෝ ඇයි මෙහෙම උනේ? ළඟ ඉන්න කට්ටියත් එහෙමයි. මෙතන නම් ළඟ ඉන්න කට්ටිය ගැන නෙමෙයි මේ කියන්නේ. Tamanට ඇති වෙච්ච ප්‍රශ්නය ගැනයි මේ කියන්නේ. ශෝකය දැන් මම මගේ රූපයට නම් ආදරය කළේ මේකට නම් ඇල්ම තිබුණේ. මේකට හානියක් වෙච්ච වෙලාවට, මේක වෙනසක් වෙච්ච වෙලාවට මට ඒක දරා ගන්න බැරුව ඒකට ශෝක කරනවා, කනගාටු වෙනවා, දුක් වෙනවා, වැළපෙනවා. ඕක තමයි ඇති. ඔය මේ ලෝකේ හැමෝටම අත්දකින්න තියෙන කාරණාව. ඊළඟට ඒවම් බන්තේ ඔව් එහෙම වෙනවද කියලා අහනවා. එතකොට තිසහඳුර කියනවා ඒ වම්බද්දේ ස්වාමීනි එහෙමයි. එහෙම වෙනවා. සාධු සාධු තිස්ස ඔව් ඒකට බුදුහාරු කියනවා බොහොම හොඳයි. ඔයාට ඒක තේරලා තියෙනවා. දැන් මේ උතුර දකුණ මතක නැහැ කියපු එක්කෙනා මේ. දැන් මේ ධර්මයට වැටෙන්නේ නැහැ කියපු එක්කෙනා. දැන් මේක තේරෙනවා. මේකට ආසාවක් තියාගෙන හිටියොත් මේකට ඒ ආසාව තියාගෙන ඉන්න එකට මොනවා හරි හානියක් වුණොත් ඒකට දුක ශෝකේ උපදිනවද? ඔව් ස්වාමීනි. උපදිනවා. දැන් තේරෙනවා. ඒවං හේතං තිස්ස හෝති. ඔව්. ඕක ඔහොම තමයි. ඕක ওই විදිහටයි වෙන්නේ. යථාතං රූපේ අවිගත රාගස්ස. ඔව් මොකක් නිසාද එහෙම වෙන්නේ? අවිගත රාගස මේ රූපේ රාගය දුරු කරගන්න බැරි වීම නිසා නේද? වේදනාය අවිගත රාගස්ස. එපමණක් නෙවෙයි වේදනාවක් තියෙනවනම් රූප ගැනනේ කතා කළේ. වේදනාව ගැනත් ඔච්චරයි කියනද? එතකොට රූප වේදනාව ගැනත් ඒ තමන්ගේ වින්දනය පිළිබඳ රාගය දුරු කරගන්න බැරි වුණා නම් ඔච්චරයි. ඇයි මොකද්ද මේ වින්දනය කියලා කියන්නේ? දැන් මොනවා හරි දෙයක් අපි හිතමුකෝ දූරියෙන් කියලා. දූරියෙන් වලට ඔන්න එක්කෙනෙක් ඉන්නවා. එයා හරි ආසයි මේකට. හරි කෑදරයි මේකට. ඉතින් දූරියෙන් වලට කොහේ තිබුණා ගිහිල්ලා ඉතින් ගෙනල්ලා රස කරලා කන්න කැමතියි. එයාගේ රසයට එයාගේ මේකට තියෙන ඇල්මට කවුරු හරි මොනවද ඔය කන ජරාව පලාත ඉන්න මේ ගඳ ගහන හර මේවා. දැන් තමන්ගේ වින්දනයටනේ මේ කියන්නේ.
එතකොට එයාට ඒකට අමනාපය තියෙනවා. එයාට තරහ එනවා. අන්න ඒකයි කිව්වේ. වේදනාවට ප්‍රශ්නයක් වෙනවයි කියලා කිව්වේ ඒකයි. එයාගේ වින්දනයට එරෙහි වෙච්ච ගම. ඔයා කෑමද ඔය? නේ? ඕවට රසයි කියලා කියනවාද? දැන් ඔන්න ඔහම මොනවා හරි එයාගේ වින්දන පැත්ත. එහෙම නැත්නම් එයා සින්දුවක් කියන්නේ. හරිම ලස්සන සින්දුවක් මේ. ඔයා මේ මොනවද ඔය අහන සින්දු? ඔයා සින්දුද? කියපු ගමන් අන්නේ වින්දනයටයිනේ වදින්නේ. එතකොට එයාත් එක අමනාප වෙනවා, එයාත් එක ගහ ගන්න යනවා, එයාත් එක ප්‍රශ්න ඇති කර ගන්නවා. ඕක තමයි හැටි. වින්දනයට. ඒකයි කියන්නේ මේ වේදනාවටත් ඒ ප්‍රශ්නේ එනවා. වේදනාය අවිගත රාගස්ස. වේදනාව සම්බන්ධයෙන් රාගය පහ කරලා හිටිය. දැන් රාගය ඒකට බැඳීමක් තමන්ගේ වින්දනය ගැන ලොකුවට හිතන්නේ නැත්තම්, බැඳීමක් නැත්තම්. එතකොට එයා ඔව් සමහරුන්ට එහෙම තමයි, සමහරු අකමැති. එහෙම තමයි හැටි. ඔය ඉතින් හොඳ කෑම කාලා ඇති. මේ අපිට ඉතින් එව්ව කොවින්ද කියලා එහෙම නිකම්ම අය මේ ගණන් ගන්න නැහැ. නිකන් ඒක විහිළුවටම එතකොට ගැටුවක් එනවද? නැහැ. දැන් අර ඒ වින්දනයට පහර වදිනකොට ඒක ඉවසලා දරා ගන්න අමාරුයි. පේයාලම අවිගත තණ්හස්ස. ඔව්. එතකොට ඒකටම තණ්හාව දුරු කරේ නැත්තම් වේදනාව පිළිවෙල. තස්සා වේදනාය විපරිණාමං යත භාව. අන්නේ වේදනාව වෙනස් වෙච්ච ගමන් සමහරට Tamanට වෙන්න පුළුවන්. Tamanට වෙන්න පුළුවන් දැන් සමහර කියනෝනේ අනේ මේ දැන් මේ උණ හැදලා දවස් දෙකයි කිසි දෙයක් දැනෙන්නේ නැහැ නේ. මිරිස් රහ දැනෙන්නේ නැහැ, අමුල් රස දැනෙන්නේ නැහැ, ලුණු රස දැනෙන්නේ නැහැ. මේ දිවට මොකක් වෙලාද බන්දා? ඒ තමන්ගේ වේදනාව ගැන එහෙම කතා කරන මිනිස්සු ඉන්නෝ නේද? මේ උණ හැදලා කිසි දෙයක් කටේ තියන්න මෙලෝ දෙයක් කරන්න බෑ. කිසිම රහක් ඇත්ත නැහැ. මොකක් වෙලාද බන්දා කියලා අර තමන්ගේ වින්දනය ගැන තමන්ම දොස් කියන අවස්ථාව වෙනවා. මේවා අපි හොඳට හිතලා බලන්න ඕනේ. තස්සා වේදනාය විපරිණාමං යත භාව uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසති. ඔව්. ආයි කියමු මේක. තස්සා වේදනාය කිව්වේ අර වේදනාවේ. Tamanට දැනෙන වේදනාව. තමන්ගේ වින්දනේ. විපරිණාමං යත භාව. ඔව් විපරිණාම කියලා කිව්වේ ඒව වෙනස් වෙච්ච නිසා අඤ්ඤතා භාවා කිව්වේ අන්‍ය තත්වයකටපත් වීම හේතු කොටගෙන. uppajjanti ශෝක පරිදේව දුක්ඛ. එන්නේ එතෙන්දී උපදිනෝ ශෝකය පරිදේවය දුක දොම්නස වානිවරෙන් එනවා. උපායාසති. ඔව් උපායාසය කියලා කියන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන අමනාපය අකමැත්ත ඒවා මේ ගැන සුසුම් හෙලන එක කනගාටු වෙන ඕව එනවා. ඒවම් බන්තේ. ඔව් ඒවා එනවද කියලා හම ඒවම් බන්තේ. ඒක දැන් තේරෙනවා. සාධු සාධු තිස්ස. අන්න බුදුහාමුදුරුවෝ ඒකටත් කියනවා තිස්සේ හොඳයි. සාදු කියන්නේ හොඳයිනේ. ඒවං හේතං තිස්ස හෝති. ඒක එහෙමමයි තිස්ස. යථාතං ඒ මොකද එහෙම වෙන්න හේතුව මොකද්ද? යථාතං මොකක් නිසාද? මෙන්න මේකයි හේතුව. වේදනාය අවිගත රාගස්ස. වේදනාවේ රාගය දුරු කරගෙන හිටියේ නැති නිසා. ඕකයි හේතුව. යථාතං මොකක් නිසාද? යථාතං මෙන්න මේකයි හේතුව. සංඥාය. ඊළඟට අර රූප ගැන කියපු ටිකම වේදනාව ගැන කිව්වා. ඒ දෙකටම කියපු ටික සංඥාව ගැන කියනවා. සංඥාව කියලා කියන්නේ තමන් හඳුරගන්න ආකාරය. තමන් දැනගෙන ඉන්න ආකාරය. තමන්ට මේක හොඳයි කියලා සංඥාව නම් තියෙන ඒක හොඳයි යාට. මේක නරකයි කියලා සංඥාව තියෙනවා නම් ඒක යාට නරකයි. නේ? ඒ සංඥාව ඒකම සංඥාව නෙවෙයි හැමෝටම තියෙන්නේ. නේ? යම් කිසි දෙයක් පිළිබඳව එයාට ඇති වෙලා තියෙනවා ඒක හොඳ පැත්තේ සංඥාව. මේක හොඳයි කියලා. ඉතින් ඒ සංඥාව එයාට තියෙන තාක්කල් ඒක එයාට හොඳයි. ඔව්. එතකොට ඒක වෙනස් වෙච්ච ගමන් ඒකට එයාට අමනාපයක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. දැන් එයා හොඳයි කියලා තීරණය කරගත්ත මොනවා හරි කවුරු හරි පවුලක් වෙන්න පුළුවන්, ඒක පුජ්‍යලයක් වෙන්න පුළුවන්, ඒක තරුණයෙක් වෙන්න පුළුවන්, ඒක තරුණියක් වෙන්න පුළුවන්. එයා හොඳයි කියලා තමයි එයා හඳුරගෙන ඉන්නේ. අන්න එයාට දොස් කියනවා කවුරු හරි. මෙන්න මෙහෙමයි කියලා. බලන්නකෝ අච්චර හොඳ මිනිස්සෙකුටනේ මේ මිනිහා මේ දොස් කියන්නේ කියලා ඒකට අමනාප වෙනවා. සමහරට අර දෙවෙනියට කියන එක නා ඇත්ත වෙන්න පුළුවන් කියන්නේ. හැබැයි ඒ පැත්තම යාගේ මේ දැකලා නෑ යා. ඒ නිසා එයා දැකපු පැත්තෙන් මේක අල්ලන් ඉන්නවා. දැන් පොඩි නිදසුනක් මං කියන්නම්. අපි කිසියම්ම පුජ්‍යලයක් මැරිලා ඒ මැරිච්ච කෙනා
මේ පන්සල්ට මේ ගමේ කෙනෙක් නෙමෙයි වෙන පිට ගමක කෙනෙක්. එයා දැන් මේ පන්සල්ට පොයට එනවා ඇවිල්ලා මේ අතුපතු ගන්නවා මෙහි පරමල් ලස් කරනවා පිරිසිදු කරනවා අර පහන් ටික සකස් කරලා තියෙනවා. ඉතින් හුඟේ වැඩ කරනවා මෙයා. හුඟක් උපකාරයි පන්සල්ට. සිල්ලත්තටත් හුඟක් උපකාරයි. දැන් ඔහොම ඉඳලා එයා කිසියම් ආබාධයකින් මරණයටපත් වෙනවා. එයාගේ මරණයටපත් වීම හම්බෙන් සිද්ධ වෙන එකක්. දැන් පාසුකෝලට මෙහාට ආරාධනාව ලැබෙනවා. මෙහෙට අර ඇවිල්ලා උපස්ථාන කරපු නිසා. දැන් අපි දන්නේ මෙයාගේ හොඳ පැත්තනේ. අපි මෙයාගේ හොඳ පැත්ත ගැන කතා කරාම පාසුකෝල පළේදී. එතන ඉන්න සමහරු දොස් කියනවා මේ මිනිස්සයා අහවල් තැන කෙසල් කැනක් කැපුවා. අහවලාගේ ඉදම තිබිච්ච මෙන්න මේවා මෙතනින් පරණ ගත්තා. ගොඩ ගහලා තිබිච්ච පොල් ටික හොරකම් කළා. එහෙව් මිනිහට කියනවා හරිම හොඳ උපාසක මහත්තයෙක් හරිම හොඳ වැඩ කරන්නේ යහපත් පුජ්‍යලේ මොනවද අර හාමුදුරු කියන්නේ? අරගොල්ලෝ දන්න චරිතේ මම දන්නේ නැහැ. මම දන්න චරිතේ ඒගොල්ලෝ දන්නේ නැහැ. මං කියන විස්තර ටිකට ඒගොල්ලන්ට ඒක හේතු වෙන්නේ නැහැ. හේතු යන්නේ නැහැ. දැන් මේක දෙකක් වෙලානේ. අරගොල්ලෝ කියන ටික මම පිළිගන්න සූදානම් නැහැ. මෙච්චර හොඳ මිනිහෙක් එහෙම කරයිද කියලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. මුල් කාලේ යාගේ ඒ වගේ පැත්තක් තිබුණා. පස්සේ කාලෙක යා ඒවා ඉවත් කරගත්තා. ඉවත් කරගෙන දැන් හොඳ මිනිහෙක් හැටියට කටයුතු කරගෙන ආව ටික කලක් ඇතුළත. ඒ විස්තර ටික අර මිනිස්සු දන්නේ නැහැ. අන්න එහෙම එකක්. ඉතින් අර ඒ තමන් දන්න එක තමන්ගේ සංඥාව මේක මෙයා හොඳයි කියන සංඥාවෙන් මම ඉන්නේ. ඒ සංඥාවට මම හොඳයි කියන සංඥාවට හානි වෙනකොට ඒකට විරුද්ධව කතා කරනකොට සමහර කෙනෙකුට දැන් අපිට ඒක හිතා ගන්න පුළුවන් එහෙ කරපු ටික නරක ඇති ඒකයි මෙහෙම කියන්නේ ඒගොල්ලෝ දන්න ටිකෙන් තමයි කියන්නේ කියලා අපිට එහෙම සම කරගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් සමහර කෙනෙකුට ඒක කරගන්න බෑ. එයා දන්නේ මෙයාගේ හොඳ පැත්ත විතරයි. මෙච්චර හොඳ මනුස්සයට අර මේ කාලකන්ණි මනුස්සය මේ දොස් කියනවනේ කියලා අර ඒගොල්ලොත් එක කොක්කක් දා ගන්නවා නේ. අන්න ඒකයි කිව්වේ තමන්ගේ සංඥාවට වදිනකොට ඒකට විරුද්ධ වෙනවා. ඒකට දුක එනවා, ඒකට ශෝකය එනවා, ඒකට කනගාටු වෙනවා. අන්න ඒකයි වෙන්නේ. හරි. සංඛාරේසු අවිගත රාගස්ස. ඔව්. සංඛාර කියන එකත් අපි දන්නවනේ. සංඛාර කියලා කියන්නේ අපි රැස් කරගන්න දේවල්, අපි ඒකතු කරගන්න දේවල්, අපි එවලට සකස් කරගන්න දේවල් සංස්කාර. මම කිව්වා අර සංස්කෘත නාට්‍යවල වෙස්මාරු කරලා වෙස් ගන්නන එකටත් කියන්නේ සංස්කාර. ඒ සංස්කාර කියලා කියන්නේ අපි හිතාමතාම ඒ සංස්කාර හදා ගන්නවා. දැන් මේ ගමේ ඉන්න මිනිස්සෙක් එයා නළුවෙක් හැටියට අපි හිතමු වෙසක් පොහේට නාට්‍යයක් පෙන්වනවා. ඒ පෙන්වන්න යන්නේ වෙස්සාන්තර කතාව. ඔන්න වෙස්සාන්තර කතාවේ මේ ගමේ ඉන්න සයිමන් මාමා එයා වෙස්සාන්තර රජුරවන්ට ඇඳලා රැවුලක් දාලා මෙතෙන්ට ඇවිල්ලා දැන් සයිමන් මාමා අතන වාඩි වෙලා හිටියට රජුරුව හැටියට වාඩි වෙලා හිටියට අපි අඳුරන මේ සයිමන් මාමා. නමුත් සයිමන් මාමා කියලා හැංගීම එන්නේ නැහැ මට ඒ වෙලාවේ. මට එන්නෙම ඉතින් ඔය ඉන්නේ වෙස්සන්තර රජුරුව කියලා. ඒ අපි සංස්කරණය කරගන්නවා. අර සංස්කරණය කරන එකනා ඉන්නවනේ වේශ නිරූපණ ශිල්පියා. එයාට හිතෙනවා වෙස්සන්තර රජුරුව මෙන්න මෙහෙම වෙන්නේ නැති කියලා හිතාගෙන තමයි රැවුලක් දාන්නේ. එයා දන්නේ නැහැ වෙස්සන්තර රජුරන්ට රැවුලක් තිබිච්ච බව. වෙස්සන්තර රජුර මෙච්චර උසද දන්නේ නැහැ. මේ මුදුරට කොණ්ඩේ ගැට ගහලා හිටියයි කියලා දන්නේත් නැහැ. එයාට හිතෙනවා මෙන්න මෙහෙම ඉන්නේ නැති කියලා. ඒකටත් එයාට නිකන් නෙවෙයි හිතන්නේ. ඔය විහාර බිතුසිතුවම් වල වෙස්සන්තර ජාතක කතාවේ ඇඳලා තියෙන තැන්වල චිත්‍ර ශිල්පියා ඇඳලා තියෙනවා එහෙම උඩට කොණ්ඩේකුත් දාලා මෙහෙම රැවුලකුත් දාලා. ඒක එයා දැකලා තියෙනවා. ඉතින් දැකලා තියෙන ඔන්න ඔහම ඒවා මේ කරන්නේ. එතකොට ඒවා අපි එවලට ඒ වෙලාවට සංස්කරණය කරගන්නවා. අර වෙස්සන්තර රජුරන්ට තිබුණු හිතවිලි මෙයාට නැහැ. අර දරුවෝ දෙන්නත් එයාගෙත් නෙවෙයි. එයා මේ වාංගගිරියෙත් නෙවෙයි ඉන්නේ. අර බමුණා කරේ මෙලොව පැහැදීමකුත් නැහැ. බමුණාට පැහැදීමක් ඕනේ නැහැ. බමුණාට යමක් දෙන්න ඕනේ කියලා එහෙම දීමේ චේතනාවකුත් නැහැ.
නමුත් එයා අපිට මවලා පෙන්නනවා අපි එක ගෙඩිය පිටින් ගන්නවා ඉතින්. දෙන්න විදියටම ගන්නවා. ඒක නේද කරන්නේ. ඒ වගේ අපිට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපි රැස් කරගෙන තියෙන්නේ අපේ කැමැත්ත මත එහෙම අල්ලගෙන තමයි. ඒවා වෙනස් වෙනවා හැම මොහොතකම. ඔය තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ වෙනස් වෙන බව දැනන් ඉන්නවා නම් ඒක අවුලක් නැහැ. ඒ එන්නේ වෙනස් නොවේ කියලා හිතාගෙන ඉන්නවා. වෙනස් වෙච්ච ගමන් උදාහරණයක් හැටියට තමන්ගේ ගේ, තමන්ගේ වාහනේ, තමන්ගේ දරුවේ මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් ඒකට ඉවසිලි නැති වෙනවා. මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන අල්ලගෙන ඉන්නේ එහෙමයි. සංස්කරණය කරන් ඉන්නේ එහෙමයි. ඒකට නෙමෙයි පහර බදින්නේ. දැන් පැහැදිලි? අන්න හරි. සංඛාරේසු අවිගත රාගස්ස. ඔව්. ඒක පිළිබඳවත් මේ රාගය අයින් කරගෙන තිබුණේ නැත්තම්. ප්‍රයාලම. ඔව් අර කියපු විදියමයි. අවිගත ප්‍රේමස, අවිගත පිපාසස්ස අර කියපු විස්තරයමයි. එහෙම නොතිබුණොත් එහෙම යම් කිසි අවස්ථාවක මේ සංස්කාරවල වෙනසක් වෙච්ච ගමන් පරිණාමයක් වෙච්ච ගමන් මේක ඉවසිල්ලක් නැති වෙලා යනවා. අන්දමන්ද වෙනවා. අවිගත තණ්හස්ස. ඔව් තණ්හා. තේසං සංඛාරාණං විපරිණාමං යත භාව. මේ සංස්කාරයන් වෙනස් වෙච්ච ගමන් uppajjanti සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසත්. ඔව් ශෝක පරිදේව දුක දෝමනස කියන ඒවා උපදිනවද කියලා තිසාරංගෙන් අහනවා. ඒවම් බන්දේ ස්වාමීනි එහෙමයි උපදිනවා. සාධු සාධු තිස්ස. හොඳයි තිස්ස. ඔයාට ඒක තේරෙනවා. ඒවං හේතං තිස්ස හෝති. ඒක එහෙමයි වෙන්නේ. යථාතං සංඛාරේසු. යථාතං ඒ මොකක් නිසාද එහෙම වෙන්නේ? සංඛාරේසු අවිගත රාගස්ස. සංස්කාරවල රාගය පහ කරේ නැති නිසායි වෙන්නේ. ප්‍රේමය ඉවත් කරගත්තේ නැති නිසායි. තණ්හාව බැහැර කරගත්තේ නැති නිසායි ඒක වෙන්නේ. විඥාන අවිගත රාගස්ස. ඔව් විඥානයේ පිළිබඳ රාගය දුරු නොකළොත් විඥාන කියලා කියන්නේ අපිට එක එක දේවල් දැනෙන මට්ටම. ඇහෙන් රූප දැනෙන වෙලාවේ අපිට ඇති වෙච්ච ඒ දැනීම. කනෙන් ශබ්දයක් අහන වෙලාවේදී මට ඇති වෙන මගේ දැනීම. මේ ශබ්දය මට දැනෙන විදිය. නාහයට සුවඳක් ඇති වෙන වෙලාවේ ඒ වෙලාවට මට දැනුණු විදිය. මට මෙහෙමයි දැනුනේ කියලා මම ඒක ගැන කියනකොට ඒකට විරුද්ධ වුණොත් ඒත් මට ඉතින් තරහ යන්න පුළුවන්. ඒක අර මගේ දැනීම එල්ලිලා ඉන්නේ. මම මේ හොඳට දන්නේ කෙනෙක් මේ මිනිහා මේ නැහැ කියන්නේ. ඔන්නෝම කියනවා. මම මේ ඇහෙන් දැක්ක එක මේ නැහැ කියනවනේ. ඒකයි මේ කියන්නේ. ඒකට රණ්ඩු වෙනවා. රණ්ඩු වෙන්න තියෙන පහයි. ඒ රූපය පිළිබඳව, එහෙම නැත්නම් මගේ වේදනාව පිළිබඳව, මගේ වේදනාව පිළිබඳව, මගේ වින්දන පැත්ත, එහෙම නැත්නම් මගේ හැඳිනීම් පැත්ත, මගේ සංඥා පැත්ත. එහෙම නැත්නම් මම සකස් කරගෙන තියෙන ඒවා, රැස් කරගෙන තියෙන ඒවා. ඒ කියන්නේ මගේ ළඟ ඉන්න බල්ලට කවුරු හරි දෝෂයක් කිව්වොත් ඒකටත් තරහ යනවා. මොකද ඒක මගේ කානේ. එහෙම තමයි හැටි නේ. ඒක මගේ වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක උසලා මතු කරලා පෙන්නනවනේ. හරිම හොඳ වර්ගයේ බල්ලෙක් ඔයාට ඉන්නේ කියලා ඒක ඇති උඩ යන්න. එහෙම තමයි. එහෙම තමයි. කොච්චර මෝඩද කියලා බලන්නේ. මේ සමාජයේ හැඩි ගහලා තියෙන හැටි. ඒ බල්ල වර්ණනා කළොත් ඇති උඩ යන්න. බල්ලට දොස් කිව්වොත් ඒක ඇති ගහ ගන්න. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඔන්න ඔය පහ තියෙන්නේ. එහෙම නැත්නම් මගේ දැනීමට වදින්න ඕන. ඔයා දන්න කෙහෙල් මල කිව්වම ඇති ඉතින්. මගේ දැනීමටනේ එන්නේ. විඥානය එන්නේ හැමතිස්සෙම එක්ක ඇහැට රූප දකින්න වෙලාවට, එහෙම නැත්නම් කනට ශබ්ද අහන වෙලාවට, නැත්නම් නාසයට ගඳ සුවඳ දැනෙන වෙලාවට, නැත්නම් දිවට රසය දැනෙන වෙලාවට. රසයත් එහෙමයි. මේ ඊටාම රසවත් මෙන්න මේ අහවල් කෑම. ඔය කෑමද ඔය කෑමද කිව්වොත් ඇති ඉතින්. ඒ විතරක් නෙවෙයි ඒවයි එල්ලිලා ඉන්නවා. ඒවයි බැඳිලා ඉන්නවා. මේ අපේ ආච්චි හදනෝ කිරි හොද්දක් වැඩි ಜಾති දාන්න උන්දගේ අත ගෑවුනොත් ඇති. ඔන්න ඔහම අල්ලන් ඉන්නවා මේ ආච්චි මැරිලා දැන්. මේ ලෝකෙත් නෑ. කිරි හොද්ද ඉතුරුයි. ඒක එල්ලිලා ඉන්නවා. ඒක මොකටද ඕන කරන්නේ? ඒක ඕන කරන්නේ කවුරු හරි කිරි හොද්දක් දුන්නම අර කිරි හොද්දත් එක හේතු කරලා ඊට වඩා හොඳයිද ඒ මට්ටමද එහෙම නැත්නම් එච්චර හොඳ නැද්ද? ඔන්න ඕක අල්ලගෙන තව ගැටුම් ටිකක් හදා ගන්න. ඕකටනේ. නැත්නම් අර කෑව එතනින් ඉවරයි නම් ওই ප්‍රශ්නේ නැහැනේ.
අපි හුරු වෙච්ච විදිය මේ. හුරු වෙච්ච විදිය. ලක්ෂණ හරි. අවිගත රාගස්ස අවිගත ඡන්දස්ස ඔව්. අවිගත පේමස්ස අවිගත පිපාසස්ස අවිගත පරිලාහස්ස අවිගත තණ්හස්ස තස්ස විඥානස්ස විපරිණාමඤ්ඤත් භාව. ආණ්ඩර විඤ්ඥානය වෙනස් වෙච්ච ගමන්. ඒක තමන්ටමත් වෙනවා. මට ඉස්සරා විදියට හරියට පේෙන් නැති වුණහම කලින් මේක හොඳට දැක්කා අරිම ලස්සන්ට දැක්කා. නමුත් ඒ බලන මටව දැ පේෙන් නැති වුණාම ඒකට අල්ලන් දකරලු බලන්නක මගේ මේ ඇස් දෙකට වෙච්ච එක දැම්මට වැලුවට පේෙන්නෑනේ බලන්න අනේ මේකට මොන හරි කරන්න මේකට මේ කවරුව නැද්ද මේකට උදව් කරන්න කෙනෙ කියලා අන්න ඒක අල්ලගෙන දඟල්ලන එහෙම නැත්තම් මේක මෙහෙම තමයි වයසට යනකොට මෙහෙමයි මේ ආසනීප වෙනවා මිනිස්සු හිටපු ගමන් අන්ධ වෙනවා. ඉතින් මටත් මේ මොකක් හරි කර්ම රෝගයක් තමයි හැදලා තියෙන්නේ. ඒක ඉතින් මම මොනව කරන්නද? එහෙම හිත හදාගන්න එහෙම මේක තමයි ලෝක ධර්මතාවය කියලා එහෙම ඒකට එකක වෙන්න සූදානම් නැහැ. සූදානම් නැහැ. මේක අර ඉස්සර මට්ටමට මට මේක බලන්න බෑ කියලා. ඒක අල්ලන් දුක් වෙනවා. ඉස්සර මට්ටමට අහන්න විදියන්න අනේ ළමයිනේ මට මේ එයාපෝර්ට් එකක් ගෙනත් දියන්න මේ මට බණ ඩිංගක් අහන්න කියලා මොකක් අහන්න වුණත් මේකට ඒ බැඳීමක් තියෙනවා මේ ඇල්මක් තියෙනවා. ඉතින් ඒ ඇල්ම අල්ලගෙන මේක මෙහෙමයි කියලා කොච්චරවත් ඒක අල්ලගෙන කෙඳිරි ගන්න සමාජයක් හැදිලා තියෙනවා. නේ? ඒකට විරුද්ධව වෙනින් කවුරු හරි දෝෂයක් කිව්වත් ඒකට ඒකත් තරහ යන්න හේතු වෙනවා. Tamanටමත් ඒක වෙනසක් වෙච්ච වෙලාවට ඒකයි ඔය දෙකක් තියෙන්නේ. විපරිණාම අඤ්ඤතා භාව. විපරිණාම කියලා කියන්නේ අනුක්‍රමයෙන් වෙන්න තියෙන දේවල්. ඉස්සරහට ඉදිරියට යන්න මේවයි තියෙන ක්වොලිටි අඩු වෙගෙන යන එකයි මේ විපරිණාමය කියන්නේ. අඤ්ඤතා භාව කියලා කියන්නේ හිටපු ගමන් අන්‍ය තත්වයකට පත් වෙන එක හදිසි අනතුරකින් හරි මොකකින් හරි මොකක් හරි එකක්. ඔන්න ඔය දෙකෙන් එකකදී. uppajjanti සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසාති. උපදිනවද දුක් දෝමනස් උපායාස මේවා උපදිනවා නේද කියලා උපදිනවද කියලා අහනවා. එසේ ස්වාමීනි මට මේ එකක් මතක් වුණා පොඩ්ඩම. මේ විශ්වවිද්‍යාලයේ 3 වෙනි අවුරුද්දේ වගේ ඉගෙන ගන්න මේ ගෑනු දරුවෙක්. යාට තද බල විදියට ඉසේ එකක්ම තියෙනවා ඉසේ අම්ම තියෙනවා කියලා ඉතින් හොඳට වැඩ කරගෙන ගිය ළමයා එකපාරටම අසනීප තත්ත්වයට පත් වෙලා වැඩි හරිය බුදියන්න පටන් ගත්තා. මේක මොකද්ද කියලා කල්පනා කරපු තාත්තා අරන් ගිහලා වෛද්‍යවරුන්ට පෙන්නුවා. ඒගොල්ලෝ පරීක්ෂා කළා. අල්ලකිවා මේ මොලේ ගෙඩියක් තියෙනවා. වහාම මේක ඔපරේෂන් කරන්න ඕන නැත්නම් මෙයා මැරිලායි. ඔපරේෂන් එකට ලක්ෂ 15ක් හොයාගන්න පුළුවන් තරම් ඉක්මනින් කියලා. මේ මනුස්සයා ඉතින් දුප්පත් මිනිස්සෙක් බොහොම අමාරුවෙන් මේ කළා ඊට කඩම් මේ විකුණලා තිබිච්ච ඒවා සේරම ඉතින් පුළුවන් තරම් ඒකට ලක්ෂ 15 හදාගත්තා. ණයත් වෙලා මෙහෙම ඔපරේෂන් එකක් කළා. ඔපරේෂන් එකක් සාර්ථකයි. හරිම කරුමේ කියලා කියන්නේ මේ ඔපරේෂන් එක කරද්දී ඊටාම සියුම් ස්නායුවක් දොස්තරලා අතින් කැපුණා. එහෙම නැත්නම් මේ ගෙඩිය අරන් දාන්න ගිහිල්ලා ඒකට හානි වුණා. හානි වීමත් එක මේ ළමයාගේ දැසම අන්ධ වුණා. මුකුත් නෑ රෑ වගේ යට දැනෙන්නේ. ලයිට් ගියාම අපිට දැනෙන්නේ කරුවලේ මෙලෝදයක් නැත. ඒ විදිහට දැනෙන්නේ. එතන ඉඳලා මේ ළමයා අනුක්‍රමයෙන් ගෙඩිය සනීප වුණා. දොස්තරලාට කිව්වම ඒගොල්ලෝ යතින් වෙච්ච මේක ගැන ඒගොල්ලෝ එච්චර තැකීමක් නැහැ. ඔහම යනකොට පේන්න පටන් ගනී කියලා එහෙම කිව්වා. ඉතින් මේ ළමයා මමත් ඉන්න තැනදී මේ ගෙනාව වේද මහත්තයෙක් ළඟට. ඒ වේද මහත්තයා හැබැයි ආව මං දන්න මට්ටමින් සනීප කළා. ඒ කියන්නේ මම එහෙ ඉඳලා එන මට්ටම වෙනකොට මම සතියක් ඇතුළත මේ මහත්තයා යන්තම් ඡායාව මේ යන්තම් නිකන් මේ එළිවෙගෙන එනකොට හරියට කෙනෙක් අඳුරන්න බෑ. නමුත් මේ කවුරු හරි මිනිස්සෙක් එහෙම යන පේන්න මට්ටම ඒ මට්ටමට මේ ළමයාට පේන්න පටන් ගත්තා සතියක් ඇතුළත.
ඉතින් ඒ ළමයාගේ වැඩේ කොච්චරවත් අඬනවා. මම මෙහෙමයි ඉගෙන ගත්තේ මෙහෙමයි කරේ මෙහෙමයි මම විභාගෙ ලිව්වේ මෙහෙමයි මේ තරම් මහන්සි වෙලා මම මේ විශ්වවිද්‍යාලයට ගියේ මගේ අරවා කිය මේ ඇස් පෙනෙද්දී කරපුවා ඇස් පෙනෙද්දී ආගේ මේ අධ්‍යාපන කටයුතු කරපු ආකාරය කී අඬනවා. දැන් මේ අතරමඟ මේක කඩාකප්පල් වීම නිසා ඒක අන්න ඒක අඤ්ඤතා භාව කියලා. අන්තිම තත්වයකටපත් වෙලා අඤ්ඤතා භාව කියන්නේ එහෙම එක. එහෙම එකකදී එයාට හිත හදා ගන්න බෑ. තරුණ ළමෙක්නේ හිත හදා ගන්න බෑ. කොච්චර හරි එයාට කන්න බෑ, එයාට කෑම බීම හරියට ගන්න බෑ. ඉතින් දිවාරය නැතුව අඬනෝ වැළපෙනවා. ඒක කෙනෙකුට බලන් ඉන්න අමාරුයි. අර තාත්තා බොහොම ඒ ගැන විශ්වාසයටපත් වෙලා හිටියේ. ඉතින් මම කියන්න ගියේ අඤ්ඤතා භාවය කියලා කියන හිතපු ගමන් සිද්ධ වෙන වෙනසකටපත් වුණාම ඒ සිද්ධ වෙන දේ තමයි ඒ කිව්වේ. ඒක තමයි හැටි. දියුණු කරගෙන නොතිබුණොත් එහෙම නැත්නම් මේ ධර්මය හදාගෙන නොතිබුණොත් මේක වෙන්න මෙහෙමයි කියලා අවබෝධය නොතිබුණොත් බුදුබණ එකඟව හිටියේ නැත්නම් ඔය කියන හැමතරකදී කඩා වැටිල්ලක් කරනවා ආපහු මේ පහතටම වැටෙනවා. හරිනේ? කියන්නේ ධර්මානුකූලව ලබන සහනය ලබන්න බැරි වෙනවා. ඉතින් ඒකෙන් වැඩක් නැහැ. බෞද්ධය කියලා කියන්නේ ඔයව දැනගෙන ඔය ඕන එකට ඔරොත්තු දෙන විදිහේ පන්නරයක් ලබන එක. එහෙම ලබා ගත්තට පස්සේ ඕව මොනවා වුණත් එකයි එයාට. එයා ඒවෙන් කිසිවකින් සැලෙන්නේ නැහැ. කිසිම දෙයක් එහෙම අල්ලන්නේ නැති මට්ටමකට එනවා. ඒක තමයි ලෝක ධර්මතාවය කියලා එයා හිත හදා ගන්න මට්ටමට ඒ මට්ටම අරයට කොට නගා ගන්න බෑ ධර්මයේ දන්නේ නැති නිසා. හරි කියමු. ඒ වම්බහන්තේ. අර විඥාන විඥානය වෙනස් වුණාම දුක ඇති වෙනවද කනගාටුව ඇති වෙනවද වැළපීම ඇති වෙනවද? ඔව් එසේයි කියලා කිව්වා. සාදු සාදු තිස්සේ තිස්සේ ඒක බොහොම හොඳයි කියලා කියනවා. ඒ දැනීම බොහොම හොඳයි කියනවා. ඒවා හේතන් තිස්සේ හෝති. ඒවන් හේත ඕක කොහොමයි වෙන්නේ? ඕක වෙන්නේ ওই විදිහ තමයි කියලා කියනවා. යථාතම් විඥාන යථාතම් මොකක් නිසාද එහෙම වෙන්නේ? විඥානය පිළිබඳ අවිගත රාගය දුරු කරන්න බැරි වීම නිසා. තංකේ මඤ්ඤසේ තිස්ස ඔයා මොකද මෙන්න මේ ගැන හිතන්නේ? රූපේ විගත රාගස්ස. ඔන්න තව කෙනෙක් ඉන්නෝ රූපය සම්බන්ධයෙන් රාගය දුරු කළා යා. විගත ප්‍රේමස්ස. ප්‍රේමේ නැහැ. විගත පිපාසස්ස. පිපාසාව නැහැ. පිපාසාව කියන්නේ ආසාව. විගත පරිලාහස්ස. දැවිල්ලත් නැහැ. විගත තණ්හස්ස. තණ්හාවත් අඩු කරගෙන තියෙන්නේ. තස්ස රූපස්ස. ඔතන නම් විගත කියන්නේ බැහැර කරලා තියෙන්නේ. තස්ස රූපස්ස. අන්නේ ඒ තමන් බැහැර කරපු ඉවත් කරපු රාගය නැති කරගත්ත ඇල්ම අඩු කර ඇල්ම නැති කරගත්ත ඔන්න රූපේ මොකද්ද වෙන්නේ? විපරිණාමං යතබව. විපරිණාමයකටපත් වුණා. අනුක්‍රමයෙන් සිද්ධ වෙන වෙනසකටපත් වුණොත්. එහෙම නැත්නම් අඤ්ඤතා භාව හිටපු ගමන් අහම්බේ සිද්ධ වෙන වෙනස් පූර්ණ වෙනසකට ලක් වුණොත්. හදිසි ඇක්සිඩන්ට් එකකින් හරි මොකකින් හරි ඒ වගේ වෙනසකටපත් වුණා. උප්පජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස. එයාට උපදිනවද දුක දොම්නස මේ කනගාටුව වැළපීම ඕවා ඇති වෙනවද ශෝකේ? එයා මේකට තියෙන ආසාව ඇත්තරලා ඉන්නේ. වේලාසිරි මැත්තර. එතකොට මොකද කියන්නේ? නොහෙතම් බද්දේ. ස්වාමීන් එහෙම වෙන්නේ නැහැ. මේකට තියෙන බැඳීම නැති වුණා. මේක දිය වෙලා ගියත් ඒ ගැන දුක් වෙන කනගාටු වෙන්නේ වැළපෙන්නේ නැහැ. සාදු සාදු තිස්ස. බොහොම හොඳයි තිස්ස. ඒවං හේතං තිස්සේ හෝති. ඒක එහෙමමයි තිස්ස. යථා යතහතං මොකක් නිසාද? රූපේ විගත රාගස්ස. ඔව් රූපේ සම්බන්ධයෙන් රාගය දුරු කරලා හිටපු නිසා. වේදනාය. වේදනාව සම්බන්ධයෙන් ඔය ටිකමයි කියන්නේ. යාලම සංඥාය. සංඥාව ගැන කියන්න තියෙන්නේ ඔය ටිකයි. යාලම සංඛාරේසු. සංස්කාර ගැනත් ආසාව දුරු කරගෙන හිටියොත් රාගය නැති කරගෙන හිටියොත් කැමැත්ත ඉවර කරගෙන හිටියොත් ඒවට එන ප්‍රශ්න වලදී මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. විඥානය විගත රාගස්ස විගත ඡන්දස්ස. විඥානය සම්බන්ධ වෙනුත් එහෙමයි කියන්න තියෙන්නේ. විඥාණයට රාගය දුරු කරගෙන හිටියාම අල්ම දුරු කරගෙන හිටියාම ඒකට තියෙන තණ්හාව නැති කරගෙන හිටියාම ඒ විඥානයේ මොනවා හරි විපරිණාමයක් වෙච්ච වෙලාවට අන්‍යම තත්වයකටපත් වෙච්ච වෙලාවට විඥානයේ වෙනසකට භාජනය වුණා කියලා ඒ පුජ්‍යලයට මොකුත් වෙන්නේ නැහැ. එයා ඒකට බැඳිලා නැහැ. ඒකට තිබිච්ච බැඳීම ඉවත් කරගෙන ඉන්නේ. ඉතින් මොනවා වුණා මොකද? විගත රාගස්ස විගත ඡන්දස්ස විගත ප්‍රේමස්ස විගත පිපාසස්ස විගත පරිලාහස්ස විගත තණ්හස්ස තස්ස විඥානස්ස
විපරිණාමං යත භාව ඔව්. uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සායාති ඔව්. එතකොට ආපහු අරගමයි අහන්නේ. ඔව්. නොහිතම නොහිතන් බඳ නැහැ කියලා කියනවා. සාදු සාදු තිස්ස එවං හේතං තිස්ස හෝති ඒක එහෙමයි. යථානං විඥානේ ආ. විගත රාගස්ස මොකක් නිසාද විඥානයේ තිබිච්ච රාගය දුරු කරලා තිබිච්ච නිසා. තංකෙන් මඤ්ඤසේ තිස්ස ඔව්. මෙතන මේ ඕක ඔය තංකින් මඤ්ඤස කියන එක පොඩ්ඩක් අපි නවත්තමු. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ ගැන නේද කියන්නේ? මේ පහ. මේ පහේදී තමන්ගේ රූපයත් මේකට අදාළයි. තමන්ට සම්බන්ධ බාහිර තියෙන රූපයත් අදාළයි. සම්බන්ධයක් නැති ඒ වෙලේ දැකලා සම්බන්ධ වෙන්න හදන රූපෙත් මේකට අදාළයි. එතකොට තමන්ගේ රූපෙට කියනවා අධ්‍යාත්මික රූප කියලා. අරකට කියනවා බාහිර රූප කියලා. එතකොට ඔන්න ඔය විදිහේ වේදනාවෙත් තියෙනවා. තමා පිළිබඳ ඇතිවන වින්දනය තියෙනවා. බාහිර දේ පිළිබඳ ඇතිවන වින්දනය තියෙනවා. සංඥාවෙත් එහෙමයි. තමා පිළිබඳ ඇතිවෙන සංඥාව තියෙනවා. අනුන් පිළිබඳ ඇතිවෙන සංඥාව තියෙනවා. ඒ සංඥාව දෙකම උපදින්නේ එක තැන. තමා ළඟනේ උපදින්නේ. සංස්කාරත් එහෙමයි. ඔව්. ඒ කියන්නේ තමා ළඟ තියෙන සංස්කාර තියෙනවා. ඒ කියන්නේ බහැර තියෙන සංස්කාර ඒවත් Tamanටම සම්බන්ධ ඒවා. සංස්කාර තියෙනවා. බාහිර ඒවා තියෙනවා. විඥානත් එහෙමයි. තමාගේ ළඟ තියෙන ඒවා පිළිබඳ තියෙන දැනීම තියෙනවා. මේ ඉදිරියේ තියෙන ඒවා පිළිබඳ Tamanට දැනෙන ඒවා පිළිබඳ එහෙම දැනෙන විඥානත් තියෙනවා. ඔය අභ්‍යන්තර වුණත් බාහිර වුණත් අභ්‍යන්තරය කියලා කිව්වා මේ තියෙන රූපේනේ. බාහිර කියලා කිව්වා බාහිරින් අපිට හම්බෙන රූපේනේ. ওই භෞතිකව ඔය හම්බෙන රූපේ නෙවෙයි අපිට මේ උපාදාන වෙන්නේ. උපාදාන වෙන්නේ ඕව අල්ලගෙන මට ඇති වෙලා තියෙන චන්ද්‍රාගය. ඒ කැමැත්ත මුල් කරගත්ත මේකට තියෙන බැඳීම තමයි ඇති වෙන්නේ. මම මීට කලින් බොහෝ තැන්වලදී බොහන්සට මතක ඇති අවුරුදු ගානක් තිස්සේ කියන එකක් තියෙනවා. දැන් මේ තමන්ගේ ළඟ තියෙන බඩු මුට්ටු අරව මේ අල්මාරි යාන වාහන මේ ගෙවල් දොරවල් වතු පිටි මේවයි මේ ආසාව දුරු කරන්න. ඒ කියන්නේ මේව අරගෙන මේ මිදුලට පාර්ට වීසි කරලා ගේට්ටුවෙන් එහා පැත්තට වීසි කරලා දමන එකක් නෙමෙයි මේ. ඒවා හැමම තිබිච්චාවේ. ඒවා තියෙද්දි ඒවට තියෙන ඇල්මක් තියෙනවනේ. අන්නේ ඇල්ම නැති කරගන්න එකයි. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අර බඩු බහන්න වලින් නෙමෙයි. ඒවා මුල් කරගෙන හදාගත්ත ඇල්මක් තියෙනවා. ඒකයි නැති කරන්න ඕනේ. මේව නැති කරලා පුච්චන එකක් නෙමෙයි මේක. නේ? ඒ නිසා අපි ওই සම්බන්ධයෙන් අන්න එහෙම දැනන් ඉන්නට ඕන. නැත්නම් මේ දැන් ඔය ඉදිරියේ තියෙන ඔය ශරීරයේ ඔය රූපේ කියන එකක් නෙමෙයි මේක. ওই රූපය පිළිබඳ මම ග්‍රහණය කරගෙන ඉන්න එක. ඒ නිසා මේක හොඳට මත ඒකනේ මේක බැහැර කරගන්න අමාරුකම තියෙන්නේ. මේක අඳුර ගන්න බැරි කමනේ. ඒ නිසා අපි ඒක වටහා ගන්න ඕන. තංකෙන් මඤ්ඤසේ තිස්ස ඔව්. තිස්ස ඔය මොකද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං වන්ත අනිත්‍යයි. දැන් මෙතෙන්දී අහන්නේ මේ රූපේ නිට්ටය අනිත්‍ය බව මේ ඉස්සරහා තියෙන රූපේ ඒකත් අනිත්‍යයි. මේ මෙතන තියෙන අධ්‍යාත්මික රූපේ ඒකත් අනිත්‍යයි. ওই දෙකම ඒකත් අයිති. හැබැයි ඕක මුල් කරගෙන අර හිතේ ඇඳිච්ච එක තියෙන්නේ. ඒක ගැනයි මේ කතා කරන්නේ. ඒකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. මොකද දැන් මේ තියෙන රූපේ එක මෙහෙම ඇහැරලා ඔබ වහන්සේ දිහා බලනෝ නේද? බලනකොට මං අඳුර ගන්නවනේ මේ අහවලා කියලා. අඳුරගෙන ඉවරලා ආපහු මම මෙහෙ බලලා ආපහු බලනකොට වෙනස් වෙලා. තත්පර ගානක වෙනස් වෙලා. අර කියනවනේ එක ගඟකට දෙපාර බහින්න බෑ කියලා. ඒකට බැහැලා ඉවරලා ගොඩට ඇවිල්ලා ඉවරලා ආපහු බහිනකොට ඒ තිබිච්ච වතුරත් නෙවෙයි තිබිච්ච ගඟත් නෙවෙයි ඒක වෙනස් වෙලා ගිහිල්ලා තමනුත් වෙනස් වෙලා. ඒ වගේ එකක් මේක. නිසා හැම තිස්සෙම මේක ඊටාම ශීඝ්‍රව විපරිණාම වෙනවා. විපරිණාම වෙනස් වීම හැම විටකම වෙනවා. ඊටාම ශීඝ්‍රව. මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අපිට පේන්නේ නැති එක විතරයි.
පේන්නේ නැති එක විතරයි. දැන් මේ අපි අඳින මේ වස්ත්‍රයේ තියෙන්නේ. මේ වස්ත්‍රයේ තියෙන්නේ ඇත්තටම මෙහාට ඇදපු නූල් ටිකක් තියෙනවා මෙහාට ඇදපු නූල් ටිකක් තියෙනවා. ඒ දෙකක් අතරත හැමතිස්සෙම සිදුරුත් තියෙනවා. කොටු සිදුරු තියෙනවා. ඒක ඇහැ ළඟට රෙදි කෑල්ල අල්ලලා බැලුවම ඔන්න ඔය කොටු ටික පේනවා. මෙහෙම බලද්දී ඒව මෙලෝ දෙයක් නැහැ. එහෙම එකක් නැහැ. ලස්සන රෙද්දක්. ලස්සන සිවුරක්. හැම එකම තියෙන්නේ මොකද්ද? මෙහාට ඇදපු නූල් ටිකක් තියෙනවා මෙහා. ඒක හොඳට ලං වෙලා කිට්ටු කරලා බැලුවොත් පේනවා. මිසක් නැත්තම් බලනකොට පේන එකක් නෙමෙයි. නමුත් ඒ රෙදි දැකලා ඒව ඇලෙන්නේ නැද්ද? අන්න. ඕක ඉන්දියාවෙන් ගෙනාපු එකක්. ඕක මේ මණිපුර එකක්. මේවා ඕක බර සලුවක්. එහෙම ඇලෙන්නේ නැද්ද? ඇලෙනවනේ. ඒක තමයි හැටි. හරි අපි කියමු. යම්පනා නිච්චං නෝ යමක් අනිත්‍ය නම් දුක්ඛං වතං සුඛං වාති. ඒක දුකද නැත්තම් සැපද? මේක මේ ප්‍රශ්නේ ක්‍රමේ තියෙනවා. ඊටාම වැදගත් ක්‍රමයක්. මේක බුදුහාමරන්ගේ ඒක ධර්මය අවබෝධ කරගැනීමේ එක ක්‍රමයක්. උන්වහන්සේ මෙතන කිසිම ධර්මයක් කියන්නේ නැතුව අහගෙන ඉන්න පටිපුච්චා ක්‍රමය මේක. අහගෙන ඉන්න පිරිසට උත් රූපම් භික්කවේ නිච්චං වා අනිච්චං වාති. මහණෙනි මේ රූපය නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? දැන් ඔන්න කල්පනා කරනවා. මේ අහන්නේ මගේ රූපය ගැන. මම මේ පොඩි කාලේ මෙහෙමයි. ඊළඟට දන ගාගෙන ගියා. ඊළඟට වැටි ඇවිද්දා. බිත්ති අල්ලල්ල ගියා. තරුණ කාලේ මෙහෙමයි මේ කාලේ මෙහෙමයි. මේ දැන් මෙහෙමයි. ඉතින් මේක නිත්‍ය නෑනේ. නිත්‍ය නම් අර එකම මට්ටමේ එහෙම තියෙන්න එපා. එහෙම නෑ. අන්න කල්පනා කළා. අනිච්චම් බන්ති. කල්පනා කරලා උත්තර දෙනවා. යම්පඩා නිච්චන් තන් දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දැන් මේ අහන්නේ මගේ රූපේ වෙනස් වීම. ඉතින් ඒ වෙනස් වීම හොඳ නෑනේ. වෙනස් නොවී තිබුණා නම් හොඳ. අවුරුදු 20 22 මේක වෙනස් වෙන එක නතර කරගත්තා නම් කොච්චර හොඳයිද? දුක්ඛම් බන්තේ. කල්පනා කරලා උත්තර දෙන්න. දුකයි ස්වාමී. යම්පඩා නිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙනව නම් කොච්චර හරි. කල්ලනුතං සමුනුපස්සිතුං. ඒක දකින්න හොඳයිද මේ විදියට? ඒ තමම මේක මගේ ඒසෝ හමස්මි මේ මම ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? නොහෙතම් බන්තේ. අන්නේ අවබෝධය එනෝනේ. ඊටාම හොඳ ක්‍රමයක්. අපි කියමු ඒක. යම්පනා නිච්චං දුක්ඛං දුක්ඛං වාතං සුඛං වාති. සුඛං වාති. ඒක දුකද එහෙම නැත්නම් සැපද? දුක්ඛං බන්තේ. දුක්ඛං බන්තේ. දුකයි ස්වාමී. යම්පනා නිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ධම්ම යමක් අනිත්‍ය නම් ඒක දුකයි නම් ඒක වෙනස් වෙන එකක් නම් කල්ලනුතං සමනුපස්සිතුං. සමනුපස්සිතුං. ඒක කල්ලන් කියන්නේ සුදුසයි සුදුසුද හොඳයිද කියලා අහනවා. සමනුපස්සිතුං මෙන්න මේ විදියට බලන්න සුදුසුයිද? මෙහෙම බලන්න සුදුසුයිද? මෙහෙම දකින්න සුදුසුයිද? ඒ තම්මම මේක මගේ කියලා දකින්න. ඒසෝ හමස්මි. මේ මමයි කියලා දකින්න. ඒසෝ මේ අත්තාති. මේක මගේ ආත්මයයි කියලා දකින්න සුදුසුද එහෙම එක? නොහේතම් බන්තේ. නොහේතම් බද්දේ ස්වාමී එහෙම සුදුසු නෑ. වේදනා වේදනාව ගැනත් ඒ ටිකම තියෙනවා. පේයාලම සංඥා. ඔව් සංඥාව ගැනත් එහෙමයි. පේයාලම සංඛාර. ඔව්. පේයාලම විඥාන. ඔව්. ඒකට ඇති විස්තරේ. නිච්චං වා අනිච්චං වා. ඔව් විඥානේ නිට්ටයද අනිත්‍යද? අනිච්චං බන්තේ. අනිත්‍යයි. යම්පනා නිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුක්ඛං බන්තේ. දුකයි ස්වාමීනි. යම්පනා නිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. යම් කිසි විඥානයක් අනිත්‍යයි දුකයි ඒ වගේම වෙනස් වෙන සුළුයි නම් කල්ලනුතං සමනුපස්සිතුං. ඒක මෙන්න මේ විදිහට මේ බලන එක සුදුසුද ඒ බඳු විඥානයක් ගැන. ඒ තම්මම මේක මගේ විඥානය කියලා. ඒසෝ හමස්මි. ඒ මේ මමයි කියලා. ඒසෝ මේ අත්තාති. මේ මගේ ආත්මයයි කියලා දකින්න සුදුසුද? නොහේතම්. නොහේතම් බද්දේ සුදුසු නෑ ස්වාමී. තස්මාතිහ තිස්ස. ඔව්. තස්මාති එහෙමනම් මෙතෙන්දී තස්මා ඉහ තස්මා ඒ නිසා ඉහ මෙතෙන්දී එහෙමනම් ඔයාට මෙතෙන්දී කරන්න තියෙන්නේ මෙච්චරයි. යං කිංචි රූපං යම් කිසි රූපයක් තියෙනවනම් අතීතානාගත පච්චුප්පන්න. ඒක අතීතේ එහෙම නැත්නම් අනාගත සම්බන්ධය එහෙම නැත්නම් මේ දෙකට මැද්දේ මේ පවතින මොහොතේ තියෙන. ඒ කියන්නේ වර්තමානයේ කියන අවස්ථාව. අජත්තං වා බහිද්ධාව. ඒක ආධ්‍යාත්මික එකක් වෙන්න පුළුවන් බාහිර එකක් වෙන්න පුළුවන්.
ඕලාරිකං වා සුකුමං වා ඇහැට පේන එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සියුම් එකක් වෙන්න පුළුවන්. හීනං වා පනීතං වා ඒක උසස් එකක් වෙන්න පුළුවන් නැත්නම් පහත් මට්ටමේ එකක් වෙන්න පුළුවන්. යන් දූරේ සම්තිකේව දුර තියෙන එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්. සබ්බං රූපං ඒ සියලුම මෙතන කියපු සියලු රූප නේතම්මම ඒවා මගේ නෙවෙයි නේසෝ හමස් ඒ මමත් නෙමෙයි නමේසෝ අත්තත් ඒවා මගේ ආත්මයක් නෙමෙයි මගේ ආණ්ඩුමට්ටු මගේ පරිපාලනයක් යටතේ පවතින ඒවා නෙමෙයි ඒවා. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය අන්න ඒව මේ තම මෙසේ මෙන්න මේ විදිහට යථාභූතං ඇත්ත ඇති සැටියෙන් සම්මප්පඤ්ඤාය මනාව ප්‍රඥාවෙන් දත්තබ්බ දත්තබ්බන් දත යුතුයි. යාකාචේ වේදන ඔව් අර දැන් රූපය ගැන අර කියපු විස්තරය අර වේදනාවටත් අදාළයි. යම් කිසි වේදනාවක් තියෙනවනම් අතීත අතීත වර්තමාන අනාගත ඒක සම්බන්ධයෙන් අර රූපය ගැන කියපු ටිකමයි කියන්න තියෙන්නේ. පේයාලමේ යාකාචේ සංඥා යම් කිසි සංඥාවක් තියෙනවනම් ඒකත් අර විදිහටම. පේයාලමේ යේකේචි සංඛාර යම් කිසි සංස්කාරයක් තියෙනවනම් ඒවත් එහෙමයි. පේයාලමේ සංඛාර හැමතිස්සෙම බහුවචනයි. මොකද එකක් නෙමෙයි ගොඩක්. යං කිංචි විඥානං යම් කිසි විඥානයක් තියෙනවනම් අතීතානාගත පච්චුප්පන්න ඒ විඥානේ අතීත වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන් දැන් පවතින මොහොත වෙන්න පුළුවන්. අජ්ජත්තං වා බහිද්ධා ඒක තමාගේ විඥානයක් වෙන්න පුළුවන් බහැරට ගිහපු විඥානයක් වෙන්න පුළුවන්. ඕලාරිකං වා සුකුමං වා ඔය වගේම ඕලාරික කියලා කියන්නේ ප්‍රකටව පේන එකක් එහෙම නැත්නම් සියුම් එකක්. හීනං වා පනීතං හීන එකක් එහෙම නැත්නම් උසස් එකක් නැත්නම් පහත් එකක්. යන් දූරේ සම්තිකේව දුර තියෙන එකක් ඒක ළඟ තියෙන එකක්. සබ්බං විඥානං මුළු මහත් විඥානය ඔය මේතෙක් කියපු සීලම විඥානය. මේ නේතම්මම තමම ඒවා මගේ නෙමෙයි. නේසෝ හමස් ඒ මමත් නෙමෙයි. නමේසෝ අත්තත් ඒවා මගේ ආත්මයක් නෙමෙයි. ඒව මේතං යථා භූතං සම්පඤ්ඤාය දත්තබ්බ මෙන්න මේ විදියට ඇත්ත ඇති සැටේ යථා භූතං කිව්වේ ඇත්ත ඇති සැටේ හැදිච්ච විදියටම තියෙන විදියම ඇත්ත ඇති සැටෙන් දත යුතුයි. දැකිය යුතුයි. ඒවම් පස්සන්තිස්ස ඔව් ඒවම් පස්සම් මෙන්න මෙහෙම දකින්න එකනා. සුතවා අරිය ශාවකෝ ඔව් මෙන්න මේ විදියට දකින පුජ්‍යලයා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක්. ගන්න මේ විදියට දකින ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින්පි නිබ්බින්දති රූපය පිළිබඳවත් කලකිරේ. කලකිරේ කියලා කියන්නේ වින්දන පැත්ත අතාර ගන්නවා. නිර්වින්දන නිබ්බින්දති කියන්නේ ඒකයි. දැන් අපි යෝගට සිංහලෙන් කියන්නේ කලකිරේ කියන. කලකිරේ කියන වචනේ එච්චර හරි නෑ වගේ මට දැනෙන්නේ. එතන තියෙන අර වින්දන පැත්ත නැති වෙනවා. එතන වෙනදා තිබුණානේ මේකේ වින්දනය. අන්න ඒක අත්තර ගන්න. විඳින්න යන්නේ පේයාලම විඤ්ඤාණස්මින්පි නිබ්බින්දති විඥානය පිළිබඳවත් ඒ වගේ නිර්වින්දන තත්වයට නිර්වේදී තත්වයට පත් වෙනවා. විඳින්න යන්නේ ඔව් රූප වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම පිළිබඳ වින්දන පැත්තට යන්නේ. දැන් අපි ඒක අල්ලගෙන උඩ යනවනේ. නේ? ඒකට හානියක් වෙනකොට ඒ කියන්නේ වැටෙනවා. ඒකට මොනවා හරි තත්වයක් ලැබෙනකොට උඩ යනවා. රූපේ ඔව් රූපය ඔව් රූපය අල්ලගෙන ඒක උඩ යනවා. එහෙම නැත්නම් වැටෙනවා. ওই දෙකෙන් එකකට ඔය එකක් ගන්න නොකර ඉන්නවනම්. එතකොට අර විඳින්න යන්නේ නැත්තම් ඒකෙන් දුක විඳින්න යන්නේ නැහැ. සැප විඳින්න යන්නේ නැහැ. අදුක්කම සුඛ කියන තත්ත්වයක් මොකක්ම විඳින්නයක් යන්නේ නැහැ. ඔන්න ඕකයි අවශ්‍ය කරන්නේ. විඤ්ඤාණස්මින්පි නිබ්බින්දති ඔව් විඥානය පිළිබඳවත් නිර්වින්දනය ඇති කර ගන්නවා නම් නිබ්බින්දං විරජ්‍යති අර වින්දන පැත්ත නැති වෙනකොට මොකද වෙන්නේ? නොඇල්ම ඇති වෙනවා. විරජ්‍යති ඔව් විඳින්න තියෙන තාක් කල් නෙවෙයි මේකට ඇල්ම ඇති කරගන්නේ. මම ඕක මට විඳින්න තියෙන එකක් කියලා. අන්න එතකොට නොඇල්ම ඇති වෙනවා. නොඇල්ම ඇති වුණොත් මොකෝ වෙන්නේ? විරාගා විමුච්ඡති අන්න විරාගය නොඇල්ම ඇති වුණොත් මොකද වෙන්නේ? විරාගා විමුච්ඡති අන්න මිදෙනවා එකෙන්. ඒකෙන් බේරෙනවා. ඒකෙන් ඉවත් වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හොති අන්න මිදුණු කල්හි විමුක්තස්මෙන් කිව්වේ මිදුණු කල්හි විමුක්ත මිති ධම්ම මිදුණා කියන ඥානය ඇති වෙනවා. කීනා ජාති ඒ විතරක් නෙමෙයි ජාතිශේ වුණා කියලා දන්නවා. සිතාම් බ්‍රහ්මචර්ය දැන් බඹසර වැස නිමෝනලද කියලා දන්නවා. කතං කරණීය කරන්න තියෙන දේ රහත් බව සඳහා කරන්න තියෙන දේ මේ සංසාර නිවන් දකින්න කරන්න තියෙන එක මං කළා කියලා දැනෙනවා. නාපරං ඉත්තත්තාය මේ රහත් බව සඳහා අපරන් වෙනින් මට මොකක් කරන්නයි කියලා දෙයක් නැහැ. වෙන දෙයක් නැහැ කියලා මෙන්න මේ දැනීම ඇති වෙනවා කියලා කියනවා. සේයථාපේ තිස්ස ද්වේ පුරිසා ඒකෝ පුරිසෝ අමග්ග කුසලෝ තිස්ස පුජ්‍යලෝ දෙන්නෙක් ඉන්නවා. පුරුෂයෝ දෙන්නෙක්. එක්කෙනෙක් අමග්ග කුසලෝ අමග්ග කුසලෝ අමග්ග කුසලෝ කියලා කියන්නේ හරියට මම්මාමත් හරියට පාර දන්නේ නැති එක්කෙනෙක්. ඒ කියන්නේ
ගමන් කරන්න අවශ්‍ය කරන මාවත දන්නේ නැහැ. ඒකයි අමග්ග කුසලෝ කියලා කියන්නේ. ඒකෝ පුරිසෝ මග්ග කුසලෝ. එක පුරුෂයෙක් ඉන්නවා එයා මාර්ග කුසලෙක්. ඒ කියන්නේ පාර දන්න හොඳට යන්න අවශ්‍ය කරන පාර මාවත හොඳට දන්නවා. තමේනං සෝ අමග්ග කුසලෝ පුරිසෝ. ඔව්. අර මාර්ගයේ දන්නේ නැති පුජ්‍යලයා තමයි නම් කියලා කිව්වේ අර මාර්ගයේ දන්න පුජ්‍යලයාගෙන්. අමුං මග්ග කුසලං පුරිසං මග්ගම් පුච්චය. අර මාර්ගයේ දන්න එක්කෙනාගෙන් පාර විමසනවා. සෝ ඒ වංවදය. අනේ මාර්ගයේ දන්න පුජ්‍යලයා අර නොදන්න එක්කෙනාට මෙන්න මෙහෙම කියනවා. අම්හෝ පුරිස පින්වත් පුරුෂය අයං මග්ගෝ. මේක තමයි පාර. මේ තියෙන්නේ ඔයාලට යන්න තියෙන පාර. තේන මුහුත්තං ගච්ඡ. මේ පාරේ මොහොතක් ගමන් කරන්න. මොහොත්තං කියන එකේ සමහරව හිතාගෙන ඉන්නවා මේ මොහොතක් කියලා කියන්නේ ක්ෂණයක් කියලා. එහෙම කියපු අවස්ථා මම දැකලා තියෙනවා. මොහොතක් කියලා කියන්නේ විනාඩි 15ත් 20ත් විතර වගේ අතර කාලයක්. අපිට හම්බ වෙනවා ඒකේ චක්‍රයකුත් සංස්කෘතෙන් කියන මුහුර්ත කියලා මොහොතට. ඒකේ හම්බ වෙනවා කණ 10ක් ලය එකයි. කණ කියලා කියන්නේ මේ ක්ෂණයක්. මේ වගේ 10ක්. මේ වගේ 10ක් ඒ 10 කාලයට කියනවා ලය කියලා. ලය මානේ තියෙන සංගීතයේදී. සංගීතයේ රිද්මය මොකක් හරි ලයාන්විතව ගායනා කරා කියලා අහලා තියෙනවනේ. ආන්න ඒක. ලය. ක්ෂණ 10ක් ලය එකයි. ලය 10ක් ක්ෂණ ලය එකයි. ක්ෂණ ලය 10ක් එක මොහොතයි. එතකොට ඒක ගණන් හදලා බලනකොට විනාඩි 15ත් 20ක් වගේ අතර කාලයක්. පොඩි කාලයක් නෙමෙයි. ඉතින් ඒක වැටහෙනවා අපිට මුහුත්තම පිටේ විඤ්ඤෝ පණ්ඩිතම් පයරු පාසති. නුවණැති පුජ්‍යලයක් මොහොතක් පණ්ඩිතයෙකු ඇසුරු කළොත් කිප්පන් ධම්මා විජානාති. තාම ඉක්මනින් ධර්මය දැනගන්නවා කියලා කියනවා. ජීවහා සූප රසය යතා දිවේ ව්‍යංජන රසය ගෑවෙනකොටම දිවට දැනෙනවා වගේ. එහෙම දැනීමක් එනවා කියලා කියනවා. දිවේ ගෑවෙනවත් එක්කම දැනෙන්නේ නැහැ. දිවේට තියලා පොඩ්ඩක් තලු මැරීමක් කරන්න වෙනවනේ. ඒකට වෙලාවක් ගත වෙනවනේ. අර පඬිතයාටත් මෙහෙම කරන ශරණයක මොන කෙනෙක්වත් ඇසුරු කරන්න වෙලාවක් වෙන්නේ නැහනේ. මෙහෙම කරන වෙලාවක. ඒකට ඒ තරම් ඉක්මනින් ශරණය කියන එක ගත වෙලා යනවා. මොහොතේ කියන එක හේව නෙවෙයි. අන්න අර වගේ විනාඩි 18ක් 20ක් විතර වගේ කාලයක්. ඒකයි කියන්නේ. එතකොට මෙන්න මේ පාර තියෙනවා. මේ පාරේ ඔයා මොහොතක් ගමන් කරන්න කියලා කියනවා. මොහොතක්. තේන මුහුත්තං ගච්ඡ. තේන මුහුත්තං ගන්්වා ඒ පාරේ මොහොතක් ගමන් කරලා දක්ඛිස්සසි ද්විධාපතං. ඔයා ඒ පාරේ මෙච්චර වෙලාවක් ගමන් කරනකොට ඔයාට හම්බ වෙයි දෙකට බෙදිච්ච පාරක්. මාවත් දෙකක් හම්බෙයි. තත්ථ වාමං මුංචිත්වා ඔයා කරුණා කරලා වම් පැත්තට තියෙන පාර අතාරින්න. දක්ඛිනං ගන්හාති. අර දකුණු පැත්තට තියෙන පාර අනුගමනය කරන්න. ඔයා ගමන් කරන්නේ ඕන දකුණු පැත්තට තියෙන පාර. තේන මුහුත්තං ගච්ඡ. ඒ පාරේ ටික වෙලාවක් ඔයා ගමන් කරන්න. තේන මුහුත්තං ගන්්වා ඒක ටික වෙලාවක් ගමන් කරලා දක්ඛිස්සසේ ඒකේ ගමන් කරනකොට ඔයාට දකින්න ලැබෙයි. තිබ්බං වනසන්දං. ඔය ඉතා ඝනව වැඩුණු වනාන්තරයක් ඔයාට දකින්න ලැබෙයි එහෙම යනකොට. තේන මුහුත්තං ගච්ඡ. ඒ වනාන්තරය මැදිනුත් ටික වෙලාවක් ගමන් කරන්න. තේන මුහුත්තං ගන්්වා ඒක ටික වෙලාවක් ගමන් කරලා දක්ඛිස්සසේ මහන්තං නින්නං පල්ලලං. ඔයාට දකින්න ලැබේ ඒක ටික වෙලාවක් යනකොට ගමන් කරගෙන යනකොට මහතු නිම්නයක්. ඒ කියන්නේ බැස්මක් හම්බ වෙනවා. ඒ බැස්මත් එක්ක ඔයාට දකින්න ලැබෙයි මහා මඩවලක්. පල්ලලං. ඔව්. මඩ වගුරක් දකින්න ලැබෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිම්න තියෙන තැනකට තමයි ජලය එකතු වෙන්නේ. ඒකට ඔයාට දකින්න ලැබෙයි මඩ වගුරක් නිම්නයත් එක්ක. තේන මුහුත්තං ගච්ඡ. ඒකත් පාස් කරලා ටික තරක් යන්න. තේන මුහුත්තං ගන්්වා එතකොට ඒකේ ටික ටික වෙලා ඒකේ ගමන් කරනකොට දක්ඛිස්සසි සොබ්බං පපාතං. ඔයාට දකින්න ලැබෙයි හෙබක්. හෙබක් කියලා කියන්නේ අර ගල් වල තියෙනවා මේ ගලේ පැලිච්ච තැන් වල වතුර එකතු වෙච්ච
එහෙම ලොකු වතුර වලක් ලොකු වතුර වලක් දකින්න ලැබේ. ඒකට කියනවා හෙබ කියලා. සොබ්බ කියලා කියනවා. ඔබ්බ. මේක සොබ්බ කියලා කියන්නේ ලොකු එක. කුසොබ්බ කියලා කියනවා මේ කුඩා ඒවට. එතකොට මේක ලොකු වතුර වලක් දකින්න ලැබෙයි. වතුර වලත් එක්කම ඒතර ප්‍රපාතයකුත් තියෙනවා. පපාතං ඔව් ප්‍රපාතයකුත් තියෙනවා. ඒකත් දකින්න පුළුවන් මේ වාට. තේන මුහුත්තං ගච්ඡ ඒකත් පාස් කරගෙන යන්න. තේන මුහුත්තං ගන්්වා ඒක පාස් කරගෙන ඔය ටික දුරක් යනකොට දක්ඛිස්සසි සමං භූමිභාගං ඊටාම සම වූ රමණීය වූ භූමි භාගයක් ඇතින්දී වාට දකින්න ලැබෙයි. ලස්සන භූමි භාගයක්. උපමා කෝ ම්‍යායන්තිස්සේ කත තිස්ස මා ඔයාට මේ කියලා දුන්නේ උපමාවක්. අත්ථස්සේ විඤ්ඤාපනාය මොකටද අර්ථය තේරුම් ගැනීමට උපමාවෙන් හරි ලේසි අර්ථයක් තේරුම් ගන්න. ඒකටයි මේ කියලා දුන්නේ. අයං චෙත්තත් ඔව්. මේක තමයි ඒකේ අර්ථය. එත්ත මෙහි අර්ථය මේකයි. මොකක්ද අර්ථය? පුරිසෝ අමග්ග කුසලෝති khෝතිස්සේ පොතුජ්ජනස්සේ තං අධිවචන ඔව් දැන් මේ කියාගෙන යන කතාවේ හිටියනේ පාර දන්නේ නැති පුජ්‍යලයක් අමග්ග කුසල. ඔව් ඒ කියන්නේ පාරක් තෝරා ගැනීම හොයා ගැනීම බැරි පුජ්‍යලයක් හිටියා. එයාටයි මේ කියන්නේ ඒ කුසලතාවය නැති එක්කනට තමයි අමග්ග කුසල කියලා කිව්වේ. එයා නොමග යාමටමයි එයා හුරු වෙලා ඉන්නේ. එයා කවුද මේ? එයා තමයි පුතුජන පුජ්‍යලයා. ඔව්. ඔතන තියෙන්නේ මොකද්ද? පුතුජ්ජනස්සේ තං අධිවචන අධිවචන. පුරුතජනයට කියන වෙනත් නමක්. තවත් නමක් ඒක. අධිවචන කියුවේ වෙනත් නමක්. පුරිසෝ මග්ග කුසලෝති khෝතිස්සේ තථාගතස්සේ තං අධිවචන අරහතෝ සම්මා සම්බුද්දස්ස මාර්ග කුසල මාර්ගය ගැන හොඳටම දන්න කෙනා කියලා විස්තර කරේ බුදුරජාණන් වහන්සේටයි තථාගත වූ අරහත් වූ සම්මක් සම්බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේටයි මාර්ග කුසල මාර්ගය පිළිබඳ දන්න එකනා කිව්වේ. උන්වහන්සේ කියපු මාර්ගයේ නේනම් මේ නිවන් දකින හැම කෙනාම යන්නේ. නිවන් දැක්කනම් සෝවාන් වුණා නම් සකෘදාගාමී වුණා නම් අනාගාමී වුණා නම් ඒ හේරම කාගේ මාර්ගයේ ගිහිල්ලාද? ඒ බුදුහාරෝ පෙන්නපු මාර්ගයේ අනුගමනය කළා. මොනම හරි එපමණක් නෙමෙයි වැඩි දෙනා සුගතියට පවා එන්නේ ඒකෙන්. ද්විධා පතෝති khෝතිස්සේ විචිකිච්ඡායේ තං අධිවචන ඔව් පාරවල් දෙකක් තියෙයි කියලා කිව්වනේ. පාරවල් දෙක කියලා කියන්නේ විචිකිච්ඡාවටයි කියලා කියනවා. විචිකිච්ඡා සැකයිනේ සැකේනේ. මේක යනවද මේක යනවද? ඒකයි පාරවල් දෙක. ඒක විචිකිච්ඡාවට නමක්. ද්විධාපත කියලා කියනවා. වාමෝ මග්ගෝති khෝතිස්සේ අට්ඨාංගිකස්සේ තං මිච්ඡා මග්ගස්සේ අධිවචන ඕන්න හම්බෙනවා අපිට පළවෙනි වතාවට දකින්න ලැබෙනවා අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා මිච්ඡා. අපිට මේක හම්බෙනවා හෙම්බෙටින්ම මහා චත්තාරීසික සූත්‍රයේදී. 8ටත් වඩා වැඩියෙනුත් හම්බෙනවා. 10ක් හැටියටත් හම්බෙන වෙලාවල් තියෙනවා එතන. නම් කෙලින්ම 8ක් වෙන් කරලා දකින්න ලැබෙනවා. අෂ්ටාංගික මිච්ඡා මාර්ගය. මිච්ඡා මග්ගස්ස ඔව් අපි දන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. මේක එහෙම නෙවෙයි. අරක සම්මානේ. මේක මිච්ඡා. මිච්ඡා අට්ටාංගික මාර්ගය මිච්ඡා අට්ටාංගික මාර්ගය. මිච්ඡේතිදං මිච්ඡා දිට්ඨියා මිච්ඡා සංකප්පස්ස ඔය තියන්නේ. ඔව් මිත්‍යා දෘෂ්ටියට ඒ වගේම මිත්‍යා සංකල්පයට මිච්ඡා වාචාය මිත්‍යා වාචාවට මිච්ඡා කම්මන්තස්ස මිත්‍යා කර්මාන්තයට මිච්ඡා ආජීවස්ස මිත්‍යා ආජීවයට මිච්ඡා වායාමස්ස මිත්‍යා වායාමයට මිච්ඡා සතියා මිත්‍යා සතියට මිච්ඡා සමාධිස්ස මිත්‍යා සමාධියට. දැන් ඔය මිත්‍යා සමාධි කියලා කිව්වම සම්මා සමාධි කියන එක හුඟක් අය දන්නවනේ. ඔය මිත්‍යා සමාධි මිත්‍යා කම්මන්ත කියන ඒවා දන්නව මිනිස්සු. ඒ කියන්නේ සතුන් මරණ එක කයින් කරන වැරදි වැඩනේ ඔය සේරම. වචනෙන් කරන වැරදි වැඩක් දන්නවනේ. මිත්‍යා වාචාවක් දන්නවනේ. බොල් කියන මෙතන මිත්‍යා සමාධි කියන මිත්‍යා සති සහ සමාධි කියන එක ඒක ඩිංගක් එච්චර පැහැදිලි නැතුව ඇති. මිත්‍යා සමාධිය කියලා කියන්නේ සමහර වෙලාවට මිනි මරුවේ තමන්ට අදාළ මිනිහා තමන්ගේ තරහකාරයා එනකම් එයා අපේක්ෂාවෙන් එක දිහාවක් දිහාම බලාගෙන සැලකිය යුතු වෙලාවක් ඉන්නවනේ නේ.
සැලකිය යුතු වෙලාවක් ඉන්නවා මේ මිනිහා එන්නේ කොයි වෙලාවද එකම අදහස හරීම කිසි දෙයකට අහුම්කම් දෙන්නේ නැහැ. එකම ඒක සමාධිය තමයි හැබැයි මිත්‍යා සමාධිය. වෙඩික්කාරයෙක් මුවෙකුට හෝ ඌරෙකුට කුරුමානම් අල්ලමින් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ සෑහෙන වෙලාවක්. අන්න මිත්‍යා සමාධිය. මේ මෙතන ඉන්න පූසාර ගහේ ඉන්න ලේනට වල්ගේ හොලවන්නේ නැතුව ලේන දිහා බලාගෙන ලේන එහාට දුවනකොට මෙහෙම ගැස්සෙනවා පොඩ්ඩක්. ගැස්සි ඉන්න ඕනේ නේද එතන? එකම අරමුණ. මිත්‍යා සමාධිය. ඊළඟට සති. මිත්‍යා සති. වැරදි වැඩවලට සිහිය තියාගෙන කල්පනා කරන්න ඕනේ නේද පැය ගණන්? සැලසුම් කරන්න ඕනේ නේද? මෙහෙමයි කරන්නේ මෙහෙම වුණා මෙහෙමයි කියන්නේ මම. මෙහෙමයි බයින්නේ. මෙහෙමයි මේ උගුල අටවන්නේ. මේ විදිහට තමයි මෙයාට මේක කරන්න ඕන. හිතනෝ නේද? මිත්‍යා සතිය. ව්‍යායාම් කරනෝ නේද? සතේ කල්ලන්න මල පොඩු අටවන්න ව්‍යායාම් කරන්න නේ. අනුට උගුල් අටවන්න ව්‍යායාම් කරන්න නේ. ඒවා සේරම ඔය සේරම නරක වැඩවලට දරන ව්‍යායාම් මිත්‍යා ව්‍යායාම. ඒ නිසා ඒවත් අපි ඉගෙන ගන්න ඕන. අපිට පේනවා මේ මිත්‍යා දෘෂ්ටි අංග 8ක් මෙතන ඉගෙන ගන්න බුදුහාමුදුරුවෝ. ඊළඟට දක්ඛිනෝ මග්ගෝති කෝතිස්ස අරියස්සේ තං අට්ඨංගිකස්ස මග්ගස්ස බුදුහාරු කිව්වනේ අර වම් පැත්තේ පාරේ යන්න එපා කියලා. ඒක අතාරින්නේ මොකද ඒක මිත්‍යා මාර්ගය. දැන් කියනවා දකුණු පැත්තේ මාර්ගය. දක්ඛිනෝ මග්ගෝති කෝතිස්ස අරියස්සේ තං අට්ඨාංගිකස්ස මග්ගස්ස ආදී වචන. ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන වචනයක් තමයි දකුණු පැත්තේ පාර කියලා කියන්නේ. ඒක ගමන් කරන්න කිව්වනේ. සේතියදං සම්මා දිට්ඨිය සම්මා සංකප්පස්ස සම්මා වාචාය සම්මා කම්මන්තස්ස සම්මා ආජීවස්ස සම්මා වායාමස්ස සම්මා සතිය සම්මා සමාධිස්ස. ඒ ටික දන්නවනේ. තිබ්බෝ වනසන්දෝති කෝතිස්ස. දැන් ඔතන කිව්වනේ දකුණු පැත්තේ පාරෙන් යන්නේ. එතකොට ඔයාට හම්බ වෙනවා දැඩි මහා ඝන වනාන්තරයක් හම්බ වෙනවා. අන්න ඒක ඔය ගැන කියන්නේ. තිබ්බෝ වනසන්දෝති කෝතිස්ස අවිජ්ජායේදං අධිවචන. අවිද්‍යාවට කියන තව නමක් තමයි ඔය මහා ඝන වුන් වනාන්තර කියලා. වනාන්තරේ ඝනයි කරුවලයි අර මේ මොන සතා යද්ද දන්නේ බයයි සැකමුසුයි කොරප්පට බලා ගන්න බෑනේ. ආන්න ඒකයි ඒක නිදසුන් හැටියට දීලා තියෙන්නේ ඝන වනාන්තර අවිද්‍යාවට. අඳුරුනේ. දවාලේ වුණා තිර එළියේ තියෙන තැන වුණා ඝන වනාන්තරේ අඳුරුයි. අවිද්‍යාව හොයාගන්න අමාරුයි. හරියට දන්න කෙනෙකුට මිසක් යන්න අමාරුයි ඒ හරහා. මහන්තන් නින්නම් පල්ලලන්ති කෝතිස්ස. අතර කිව්වනේ මේ නිම්නයක් තියෙනවා ඒත් එකම මඩ වගුරක් තියෙනවා කිව්වනේ. කාමානමේතං අධිවචන. කාමයන්ට කියන වචනයක් තමයි ඒක. මොකද්ද? මහා නිම්නයකුත් තියෙනවා මඩ වගුරක්. තවරුණොත් හැමතැනම මඩ. එරෙන්නත් පුළුවන්. ඒකෙම නැති වෙන්නත් පුළුවන්. සොබ්බෝ පපාතෝති කෝතිස්ස කෝධූ පායස්සේ තං අධිවචන. ක්‍රෝධ හා උපායාස දෙකට තමයි අර කිව්වේ ලොකු හෙබක් සහ ප්‍රපාතයක් තියෙනවා කියලා කියවනේ. එතකොට හෙබක් කියලා කියන්නේ ලොකු ජලාශයක් නේ එතන. ගල් වලේ වැටුණත් ඒකත් හානිදායකයි. ගල ලිස්සනවා සාමාන්‍ය තරක වගේ නෙමෙයි අයිනට පය ගහුවා වතුර ගෑවිච්ච තැන ලිස්සනවා. ඒකේ හානි වෙන්න පුළුවන්. එහෙම තරක වතුරට වැටුණොත් ගොඩට එනවයි කියන එක මේ සාමාන්‍ය මේ වැවකින් ගොඩට එනවා වගේ නෙමෙයි. ඒ වගේ තැනක. ඊළඟට රොන් මඩ යට පිරලා තිබුණොත් එහෙම ඒකේ එරෙන්න පුළුවන්. අනතුරු ගණනාවක් තියෙනවා ඒකේ. නේ ඔය හෙබ කියන එක. අනිත් එක ප්‍රපාතේ. ප්‍රපාතයකුත් තියෙනවා නම් ප්‍රපාතයෙන් කොයි වෙලාවෙ ඉස්ලා වැටෙයිද දන්නේ නැහැ. වැටුනොත් විනාශයි. ඒ වගේ තමයි ක්‍රෝධ සහ උපායාස දෙකම. ක්‍රෝධ කියන එක මුළුමනින්ම ද්වේෂය නේ. ක්‍රෝධය කියන එක පුජ්‍යලයා මුළුමනින්ම විනාශ කරලා දාන කාරණාවක්. උපායාස කියලා කියන්නේ
ඒ පිළිබඳ දොම්නස් වෙන එක, කනගාටු වෙන එක, සුසුම් හෙලන එක, කරදර වෙන එක, වෙහෙසටපත් වෙන එක ওই ටික සේරම උපායාස පැත්තටයි වැටෙන්නේ. ওই දෙකම හානිදායකයි. දෙකම මේ නිවන් මාර්ග ගමන් කරන කෙනෙකුට හානිදායකයි. ඒකයි කියන්නේ ඔය ක්‍රෝධ උපායාස දෙකයි. සමෝ භූමි භාගෝ රමණීයෝති. ඔන්න ඔය ටික පාස් කරාම හම්බ වෙනවා කියලා කිව්වනේ සම වූ රමණීය වූ භූමි භාගයක් ඔන්න ඔතෙන්ට આવොත් වැඩේ හරි. කෝතිස්සේ නිබ්බානස්සේ තං අධිවචන. මේක නිවනට කියන තව නමක්. මේක නිවන සඳුන්වන්න පෙන්නන නිදසුනක් මේක. නිවනට කියන තව නමක් ඒක. අභිරමතිස්සේ අභිරමතිස්සේ. අන්න එහෙනම් තිස්ස අන්න ඒ භූමි භාගය ඔයා ඇසුරු කරන්න. ඔයාට මෙන්න මේ පාස් කරගෙන ගිහිල්ලා මෙන්න මේක හිතාලෝ ගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මෙච්චරලාම එතෙන්ට එන පාර තමයි මේ කිව්වේ. විවිධාකාරයෙන් පැහැදිලි කරේ යන්නේ පාර. නිවනට අදාළ පාර මේ පැහැදිලි කරේ. අහමෝ වාදේන අහමනුග්ගහේන. මම ඔයාට උදව් කරන්නේ අවවාද කිරීමෙන් සහ අනුග්‍රහ දැක්වීමෙන්. අපද අනුග්‍රහ කිරීමෙන් කියලා කිව්වේ හැසිරෙන්න පවතින්න ඕන ආකාරය කියලා දෙනු. දීරු කරන්න ඕන දේවල් කියලා දෙනවා. වලකින්න ඕන පැත්ත කියලා දෙනවා. අහමනු ශාසනීයාති. මම අනුශාසනා කරන එක්කෙනා. ඉදමවච භගවා අත්තමනෝ ආයස්මාතිස්සෝ. භගවා ඒතද වෝච භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාලා. අත්තමනෝ ආයස්මාතිස්සෝ. ආයුෂ්මත් වූ තිස්ස හාමුදුරුවෝ මේ සතුටට පත්වන දේශනාව ගැන සතුටට පත්වෙච්ච ආයුෂ්මත් වූ තිස්ස හාමුදුරුවෝ භගවතෝ භාසිතං අභිනන්දේති. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාවට සන්තෝෂයට පත් වුණා. එතකොට සූත්‍රය මෙතනින් අවසානයට පත් වෙනවා. ඉතින් මාර්ගයේ දන්නේ නැති කෙනෙකුට නොමග ගිහිල්ලා බුදුහාරෝ ඉන්න තැනම ඉඳගෙන එතනම ජීවත් වෙයි. මේ ළඟම ඥාතිකමකුත් තියෙනවා. මුළුමනින්ම එපා වෙලා පරාද වෙලා හිටපු මිනිස්සෙක් නේ. අන්තිමට ඊටාම ඉක්මනින් බුදුහාරන්ගේ මේ හොඳට පාරවල් දෙක පෙන්වුවා, දෙපැත්ත පෙන්වුවා, කොහොමද ගමන් කරන්න ඕන කියලා කිව්වා, කොහොමද හිතන්න ඕන කියන පැත්ත කියලා දුන්නා. අන්නේ උපදේශ මත ඊටාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. නිවනට යනකම් පාර කියලා දුන්නා. ඉතින් සන්තෝෂයට පත්වලා ඒක අනුමෝදන් වුණා. අන්තිමට මේ දේශනාවෙන් බොහෝ ප්‍රබෝධමත් ගතියක් ඇති වුණා, සතුටටපත් වුණා කියලා කියනවා. ඕනම කෙනෙකුට මේක අහගෙන හිටියොත්, අහගෙන ඉන්න ඕනම කෙනෙකුට මේ පාර යා යුතු පාර මොකද්ද කියලා, ඒකෙන් වළකින්න ඕන තැන් මොනවද කියලා මේකෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ශක්තිය ධෛර්යය ඔබ හැමදෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.